අපේ කර්මාන්තශාලා ටික උදාහරණයක් ඇටියට අපේ සෝලාර් සහ බැටරි කියන තාක්ෂණයට යන්න අවශ්‍යයි. මොකද ඒක තමයි ලෝකේ නවීන තාක්ෂණ වෙන්නේ. එතකොට දැන් අපිට මේ තියෙන ඩොලර් අර්බුදයට ඒක විසඳුමක් වෙනවා. මොකද අපි එතකොට ඒ ඩීසල් ගල් අඟුරු ටික ගෙන්නන්නේ නැහැ. පරිසිතකම අපි මේ රටේ ඒ ටික මෙයා කරනවා. එතකොට අපි ඒකේ යම් ස්කේල් එකකට ගියාට පස්සේ අපිට ඒ වොලියුම් එක වැඩි වුණාම අපිට පුළුවන් වෙනවා ඒට අදාළ කර්මාන්තශාලා මෙහි බී කරන්න. ගෑස් ගැනීමේ පෝලිම තුල ඉඳගෙන පෑ ගණන් මරා ගන්නව වෙනුවට අපි මේ අපට ගැළපෙන විදිහට පුංචි ලිපක් හදාන පොඩි ගෑස් ටිකක් ගෙදර නිෂ්පාදනය කරගෙන මේ ගෘහස්ත ලෙස මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් අපි ඒක ඉතිහාසයේ ආපස්සට යාම නෙවෙයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ ප්‍රංගිරි ශ්‍රී ලංකා රූප වාහිනියේ නින්නාද සජීවී සංවාදයේ සමගයි දෙහොරාවක් අපි ඔබ සමග කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අවසරයි අපිට මේ රට ගලවා ගැනීමේ රට යලි ගොඩනැගීමේ ආර්ථික දේශපාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම උදෙසා වන කතා බහ ආරම්භ කරන්නට අපි හැමදාම මේ අර්බුදය ගැන දිගින් දිගටම වසර ගණනාවක් කතා කරපු කණ්ඩායමක් හැටියට අපට තවදුරටත් ඇති වෙන්නේ මහා කලකිරීමක් සහ දුකක්. හැබැයි අපි දන්නවා මේ පීඩාවත් එක්ක මේ අර්බුදයත් එක්ක දුකට පත්වීම වගේම දුකට පත්වීමෙන් සහ මේ ගැන කතා බහ කිරීමෙන් පමණක් ඊට අදාළ විසඳුම් ක්‍රියාවලිය සක්‍රිය කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි කොහොම හෝ මේ රට ගොඩනගා ගැනීම සඳහා කොහොම හෝ රට ඔසවා තබා ගැනීම සඳහා කටයුතු කරන්න අවශ්‍යයි. අපි තාමත් අපේ අරගලය නැත්නම් අපේ සටන් බිම සැබෑවටම සක්‍රිය වෙලා තිබිය යුතුයි තිබෙන්න අවශ්‍යයි. හැබැයි තිබෙනවා කියලා අපි විශ්වාසයක් තියෙනවා. නමුත් අපේ අරගලය කොයි දිශාවල් වලට ගමන් කරනවාද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා අපේ ප්‍රශ්නේ තාම එක තැනමයි. ඒ එක තැනට වඩා ඒ ප්‍රශ්නේ තවදුරටත් ඊටාම ගැඹුරට සහ අගතියට යනවා රටත් එක්කම. ඒකට අපි වැටෙන්නේ නිකම්ම නෙවෙයි අපේ ආර්ථිකයත් එක්ක. කෙනෙක් සහ එයාගේ ආර්ථිකය එක්ක විතරක් නෙමෙයි වැටෙන්නේ. මේ වැටෙන්නේ පෞල් පිටින්. ඒ සංස්කෘතියත් එක්ක වැටෙන්නේ. ඒ සමාජ සම්බන්ධතාවත් එක්ක වැටෙන්නේ. ඒ නිසා සමහර විට සාමය ආදරය කරුණාව දයාව වගේ වෙනුවට අපි අතර දැන් වැඩෙමින් තිබෙන්නේ වෛරය ප්‍රචණ්ඩත්වය අවිහිංසාව වගේ දේවල්. එතකොට දැන් මනුෂ්‍ය සමාජයක් හැටියට අපිට මේවා දරා ගන්න පුළුවන්ද? ඒ තරමටම පපුව බරයි අපිට කඩා වැටෙන්න ළඟයි වගේ තේරෙනවා. ඒ නිසා ව්‍යසන අර්බුද ප්‍රශ්න ගැටලු මේවා මැද්දේ තමයි අපි මේ පියමන් කරමින් ඉන්නේ මේ මාස කීපේ. හැබැයි අපි මාසයක් ගෙවිලා අලුත් මාසයකට ඇවිල්ලා තියෙනවා ප්‍රසන්න මාසයකට. අපි බොහෝ දෙනා මේ ආධ්‍යාත්මික නැඹුරුවකට ආධ්‍යාත්මික හුරුවකට නැඹුරු කරන මාසයක්. ඒ විතරක් නෙවෙයි අපි අද දවසේ සාකච්ඡාව ටිකක් විශේෂ කොට සලකනවා. හේතුව ඔබ මා හුස්ම ගන්න පරිසරය, ඔබ මා ජීවත් වෙන මේ මහ පොළොව, මේ සියල්ල අපිව පිරිවරා සැරිසරාගෙන ඉන්නේ අපි කිසිවකට මිලක් ගෙවන්නේ නැහැ. තාම හුස්ම ටික අපිට නොමිලේ හම්බ වෙනවා. ඇත්තටම මේ පොළොවේ ඕන තරම් ආහාර හැදෙනවා. කවුරු මොනවා කිව්වත්. එතකොට දැන් මේ නිෂ්පාදන පද්ධතිය රැකලා දෙන මහා නියමුව මහා සාධකයේ පරිසර පද්ධතිය. එතකොට පරිසරය ගැන කතා කරන මාසයක් සහ තව දින දෙක තුනකින් අපිට ජගත් පරිසර දිනය සම්බන්ධව කතාවක් ඇති වෙනවා. බොහෝ අය සමුළු තියයි සම්මන්ත්‍රණ තියයි වැඩමුළු තියයි. හැබැයි ආපහු ආය අපි පරිසරයට විනාශ කරන්න පරිසර නිෂ්පාදන පද්ධතිය බිඳලා දාන්න. ඒතර වසර ගණනාවක් මේ අපි අරගෙන ආපු ආර්ථික ආකෘතිය නැත්නම් බොහෝ දෙනෙක් කියන්නේ මොඩලය කියලා. මේ වැරදි මොඩලයක් අපි දිගින් දිගටම නඩත්තු කිරීම හේතුවෙන් අපි අත්වෙච්ච ඉරණම අපට අත්වෙච්ච ඉරණම ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසා අපි නැවත මේ නිෂ්පාදන පද්ධතිය තිරසාරත්වයේ කරා ගෙන යන්න, ඒ වගේම ඒක පරාදීනත්වයෙන් ගලව ගන්න සහ ජාතික නිෂ්පාදන පද්ධතිය අපවට පත් කරගන්නට අපට තිබුණේ කතා විතරයි. ඒවා බොහෝ විට සුරංගනා කතා, ඒවා මැතිවරණ වේදිකාවල කතා වෙච්ච කතා විතරයි. හැබැයි අපි ඉල්ලා සිටින වෙනස අපිට හම්බුණාද? නැහැ. තාම නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ ආර්ථික අර්බුදයේ හේතු කොටගෙන බිමට වැටිච්ච රටක් නැවත ගොඩනගා ගැනීම සඳහා පාරක් ඉල්ලනකොට අපිට වෙන පාරවල් පෙන්වනවා. දේශපාලන මැතිවරුන් සහ ව්‍යවස්ථා සංශෝධන මේවා ගැන ලොකුවට කාලය ගත කරනවා. අපේ ප්‍රශ්නේ තාම එක තැන කර්මාන්ත වලට මොකද වෙලා තියෙන්නේ? ඒවා දුවනවාද? මේ කෘෂි ආර්ථිකයේ තවදුරටත් අපි ඉස්සරහට ගෙනියන්න බැයිද මේ පරාදීනත්වයෙන් ගලවගෙන? ඒතර එකම සාධකයේ පොහොරද? ඒතර පොහොර නැත්තම් කණ්ඩ නැද්ද අපිට? මේවායි කතා ගොඩක් සමාජයේ ඇති වෙන්න ඕන කියලා අපි විශ්වාස කරන අපිට අවාසනාවකට එම සාකච්ඡා සංවාද බොහෝ තැන්වලින් අයින් වෙලා
හැබැයි අපි තාමත් ඔබත් එක්ක මේ කතාවේ ඉන්නවා. මම විශ්වාස කරනවා අපි ඔබ වෙනුවෙන් තමයි පෙනී හිටින්නේ. ඇත්තටම ඔබ අපි වෙනුවෙන් පෙනී හිටනවා කියලා දන්න නිසා අද මාතෘකාව අපිට කියනවා ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම. තව මේ ප්‍රශ්නේ අපිට එහෙම්මම. ඒ නිසා මේක අපි විසඳ ගන්න තුරු කතා කරනවා. අපි ආරාධනා කරා මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් මේ නිෂ්පාදන පද්ධතිය බලශක්ති ක්ෂේත්‍රයේ වැඩ කරපු ප්‍රවීණයෙකුට එතුමන් අලුත් චරිතයක් නෙවෙයි රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියට අපේ මාධ්‍ය මේවරේ මේ කාර්ය නියම මෙහෙවරේ ඉන්න කෙනෙක් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහත්මයා හයිබොන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම දීර්ඝ කාලයක් ඉතිහාසයේද සමාජයේද සහ සියල්ල පස්සේ කළා. තමන්ගේ වෘත්තිමය ජීවිතයේ පස්සේ කළා. ගමින් ගම ඇවිද ගිහිල්ලා එතුමන් තමන්ගේ විශ්වවිද්‍යාලය කාලෙත් මා මේ කතා කරන්නේ එතුමන් ආචාර්ය මහාචාර්යවරයෙක්ව ඉන්න කාලෙත් එතුමන් ගත කළේ ඒ විශ්වවිද්‍යාල සරසවි භූමියෙන් එපිට මහා සමාජයත් එක්ක. ඒ සමාජ නාඩි පරීක්ෂා කරමින් මේ සංස්කෘතික විඥාණය කොහෙටද ගෙනියන්න ඕන, මේ සමාජ හැරවුම කොතෙන්ටද ගෙනියන්න ඕන, මේ ආර්ථික හැරවුම කොතෙන්ටද ගෙනියන්න ඕන කියලා කතා බහ කරන ප්‍රාමාණික උගතෙක් එතුමන්. ඒ විතරක් නෙවෙයි මේ දවස්වලත් මහා වගා සංග්‍රාමයක් වෙනුවෙන් රට පුරා ගමින් ගම ඇවිද යන චරිතයක් බවට එතුමන් පත් වෙලා ඉන්නවා. අපි පිළිගමු සම්මානිත මහාචාර්ය HMDR හේරත් මහත්මයා. අපිත් එක්කත් ලොකු නැකමක් තියෙනවා රටමැද රූපවාහිනියත් එක්ක. අයබෝන්. අපි කැමති කීර්ති වික්‍රමරත්න මහත්මයා ඔබට සංවාදය ආරම්භයේ බාර ගන්න. මොකද අපි මේ අර්බුදය ගැන වරින් වර කතා කරා. අද කෝප් කමිටුව පවා කතා බහ කරන මේ ඩොලර් අර්බුදය සහ මේ මුදල් රුපියලට කරපු විනාශය, මේ සල්ලි කොහෙද හැංගුණේ වයි කියන කාරණා සම්බන්ධව ඔබතුමන් බොහෝ හෙළිදරව් කිරීම කරා රටමැදට ඇවිල්ලා. එතකොට මේ ජාතික නිෂ්පාදන පද්ධතිය සහ මේ අර්බුදය අතර ප්‍රශ්නේ හරියට තාම වටහාගෙන ඉන්නවා කියලා ඔබතුමන් හිතනවද මේ වෙලාවේ මේකට මැදිහත් වෙන බොහෝ පිරිස්? ඇත්තටම ගමගේ මැතිතුමා මේ මට දැනෙන විදිහට නම් අපි සාමාන්‍යයෙන් කියන්නේ ඔබතුමා අහන්නේ විශේෂයෙන්ම දැන් මම හිතනවා පාර්ලිමේන්තුව පැත්ත ගැන. එතකොට එතෙන්දී මම තාම දකින්නේ ඒගොල්ලන් කිසිම ආකාරයකින් මේ ප්‍රශ්නේ තේරුම් අරන් වැඩ කරනවා කියලා. මොකද හේතුව තමයි ඒගොල්ලන් තාම ඒගොල්ලන්ගේ බලාරගලේ ඉන්නවා මිසක් එදා ඉඳලා අද වෙනකල් රටේ ආර්ථිකය ගොඩ ගන්නේ කොහොමද කියන කතාව මම හිතන්නේ 100%ක්වත් කතා කරලා තියෙනවා කියලා. ඉතින් ඒක අමිහිරි දෙයක් වුණත් මම හිතනවා අපේ යුතුයකම තමයි අපි වෙන අපිට කිව්වාගේ ඇජෙන්ඩා එකක් නැති හින්දා අපි ඇත්ත කතා කරන්න ඕනේ. මොකද ඒ ඇත්ත සමහරලාට මුල් කාලේදී අමිහිරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක මම නම් කීප වතාවක් මෑත ඉතිහාසයේ කළා තියෙනවා. බලශක්ති අර්බුදයේ එනවයි කියන එක කතා කරන වෙලාවෙදිත් ගොඩක් දෙනෙක් මට විරුද්ධ වුණා. ඉතින් ඒක එච්චර කියන්නේ ප්‍රසන්න අවස්ථාවක් නෙමෙයි. ඔබතුමාගේ වගේ ප්‍රසන්න මාසෙ වුණාට ඒ කාලේ අවුරුදු 7-8 කින්ලා ඒ ගැන අපි කතා බහ කරද්දී සියලු දෙනා විරුද්ධ වුණා. හැබැයි ඒ කියපු නරක කාලේ තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඇත්තටම විරුද්ධ නැතරනේ මඩත් එනවා. ඔව් ලොකුවට මඩ එනවා, තර්ජන ආවා, හැමදේම වුණා. මිනිස්සු හිතුවේ ඇත්තටම අපි මේ විහිළුකාරයෝ හෝ නැත්තම් අපේ මේ කිසි දෙයක් නොදන්න මිනිස්සු කියන එක. හැබැයි අද මේ වෙනකොට ඇත්තටම විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහතුරුත් විශාල ප්‍රමාණයක් අපිට කතා කරලා කියනවා ඔබතුමා එදා කියපු කතාව හරි. ඒ වුණාට ඉතින් ඒගොල්ලන්ට තිබිච්ච විවිධ බලපෑම් නිසා ඒක එහෙම සිද්ධ වුණේ නැහැ කියලා. මොකද විදුලි බල මණ්ඩල කියන්නේ ඉතින් බලගතු ආයතනයක්. ඒ කාලේ ජනාධිපතිතුමාලා, අගමැතිතුමාලා සහ ඇමතිතුමාලා පවා දෙදරා ගිහිල්ලා තිබුණා විදුලි බල මණ්ඩලයට විරුද්ධව කතා කරන්න. හැබැයි ඉතින් මම හිතනවා ඉතින් මම හැබැයි එතුමන්ලාටත් කිව්වා මම මේ ඔබතුමාලත් එක්ක ආයතනයට ඔබතුමාලට විරුද්ධව පෞද්ගලිකව කතා කරන දෙයක් නෙමෙයි. හැබැයි මේක මෙහෙට මෙහෙම දුවන්න බෑ. මේ තියෙන ඩොලර් අර්බුදයේම මම හුවා දැක්වුවා. මොකද අපි ලෝකේ සාමාන්‍ය දුප්පත් රටක් හැටියට අපේ තියෙන ඉන්කම් එක හැටියට අපිට අපේ තියෙනවා ලිමිට්ස්. එහෙම නැති වුණොත් අපි හැමදාම ණය අරගෙන දැන් මේ ණය අර්බුදෙත් ඒකෙම කොටසක්. ඉතින් මේ ටික මම ඒ පළවෙනි දවසේම ඇත්තට මේවා එතුමන්ලාට සඳහන් කරා. ඒ වුණාට ඉතින් ඒ වෙලාවේ විරෝධයක් ආව මිසක් කිසිම ආකාරයකින් ඒකට සපෝට් එකක් ආවේ නැහැ. මොකද එතන ලොකු බල අධිකාරියක් සහ මුදල් ගනුදෙනුවක් තිබිච්ච නිසා. හැබැයි අද මේ වෙනකොට මේ සියලු ප්‍රශ්න වලට ප්‍රධානම මූල බීජය වෙලා තියෙන ඒක එතුමන්ලා ඒ වෙලාවේ තේරුම් ගත්තා නම් ඇත්තටම අද මේ මොකද දැන් අද ඒ කියන ඉංජිනේරු මහත්තුරු හෝ ඒ බලගතු ආයතන හැමදේමත් පාරට බහලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ලංකාවේ සීබී එක පවත්වාගෙන යන්න තියා දැන් ජාතික ආර්ථිකයේ තිබිච්ච ගොඩක් කර්මාන්ත මේ වෙනකොට වැහිලා තියෙන්නේ. සමහරට ඒක වැහිලා නැහැ.
හැබැයි වෙන මිනිස්සුන්ගේ සමහරට පිටරට වෙන්න පුළුවන් නැත්නම් මේ කියන්නේ මූල් අයිතිකාරයෝ දැන් එතන නැහැ. ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් නැහැ. ඒ කියන්නේ කර්මාන්ත තියෙනවා සමහරලාට කඩසාප්පු තියෙනවා. ගොඩක් ව්‍යාපාර තියෙනවා. හැබැයි ඒකේ මුල් අයිතිකාරයෝ දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා හිටපු 10කට ඉස්සෙල්ලා හිටපු ඒ මුල් අයිතිකාරයෝ කවුරුවත් නැහැ. මේක වෙනම පිරිසක් විසින් පාලනය කරන. ඒක ඉතින් ඇත්තටම ඉතාමත්ම කනගාටුවට කාරණා. මොකද අපි පිටරට නෑයින්ද මේ රටට ආවේ මේ රටට ආදරේ නිසා සහ මේ රටේ මිනිස්සුන්ට යමක් දායාද කරලා අපේ ගමන අවසන් කරන්න. හැබැයි ඉතින් ඒක ඒ අවාසනාව තත්ත්වයට දැන් අපි මුහුණ දීලා තියෙනවා. මොකද අපි පිටරට හිටියා නම් අපිට මේක එච්චර කැක්කුමක් දැනෙන්නේ නැහැ. මොකද අපි ඒ වෙනුවෙන් කැප නොවිච්ච නිසා. අපි ඉතින් අද මේ වෙනකොට ඒක ඉතාමත්ම විනාශකාරී ආර්ථික අගාධයකට ගිහිල්ලා තිනවා. ඉතින් ඔබතුමාගේ මුල් ප්‍රශ්නයට එන්න ඒක කිසිම ආකාරයකින් තාම සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ අපි වෙනසක් කිව්වට ඒ වෙනස වෙලා නැහැ. දැන් අපි නැවතත් කතා කරන්නේ උදාහරණයක් ඇටියට පහුගිය අවුරුදු 30-40ම කතා කරේ එක පක්ෂකින් අනිත් පක්ෂයට බලය මේ හැදීම හෝ වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ නැත්නම් රටට ආදරේ හෝ නැති හෝ ඒ කතන්දර ටික ගියා මිසක් රට ආර්ථික ජාතික ප්‍රතිපත්තියක් ඇතුව ආර්ථිකයක් ගොඩනැගීමේ ප්‍රවණතාවයක් ගැන කවදාවත් කතා කරේ නැහැ. ඒත් මත දැන් අපි පහුගිය කාලේ දැන් හොඳට මේ කාරණේ හොඳට පේන්න ගන්නවා. දැන් අපි කිසිමකෝ දැන් අපි කණ්ඩායම් කවුරු හරි පත් කරගන්නේ නැවත අපිට ප්‍රශ්න කියන්න නෙවෙයිනේ. දැන් අලුත් හැදෙන කට්ටියත් කියනවා අපිට ඉවසන්න වෙයි පොඩ්ඩක් මේ ඒ කට්ටියත් කියනවා අපිට මේ අහවල් දේවල් නැහැ කියලා. ඉතින් අපිට ඒ අය පත් කරන්න උදාහරණයකට අපි කෘෂිකාර්ය මේ දේශපාලනචු විතර නෙවෙයි දෙපාර්තමේන්තුව ගන්න. කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව ආයේ කියනවනම් මේ බය වෙන්න එපා මේ ඉස්සරහට කණ්ඩ නැති වෙනවා කියලා. ඉතින් අපිට ඒක අහන්නද මේ කට්ටියකට පඩි දීලා බාර දීලා තියෙන්නේ. ඒතකොට දැන් ඉතිහාසයේ ඒතකොට අපි කණ්ඩ පිටරටින් ගෙනාවේ නැද්ද? ඒතකොට ඒ කාලේ අපිට කන්න තිබුණාද හොඳට? දැන් ඒතකොට දීර්ඝ කාලීනව අපි මේ නඩත්තු කරලා තියෙන්නේ නැවත ප්‍රශ්නේ ජනතාවට කියන කට්ටියක්. දේශපාලඥයෝ නැවත ප්‍රශ්න තියෙන දැන් අපි ගිහිල්ලා අපිට පාර හොයාගන්න යනකොට මේ කාගෙන් හරි අපි හිතනවා මෙයා පාර දන්නේ නැති කියලා පත් කරගත්තා. එයාත් කියන අපිට පාරක් නැහැ කියලා. ඒතකොට දැන් මේ මම්මුලා වීමේ ස්වභාවයෙන් කොහොමද මේ රට ඒකට ඉතින් එහාට තල්ලු කරගන්නේ? ඔව් අනිවාර්යයෙන්ම ඒක නිසා තමයි අපි හැමතිස්සෙම පුනුපුනා කියන්නේ මේ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා. ඒක එතකොට වැඩසටහනක් තියෙනවා. මේ වැඩසටහනක් නැතුව තමයි අපි එදිනෙදාට තියෙන ප්‍රශ්න වලට මුහුණ දීමේ න්‍යායක් තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් දියුණුවයි කියන රටක් කවදාකවත් එහෙම වෙලා නැහැ. මොකද අපි අද මේ වෙනකොට ලෝකයේ මේ ග්ලෝබලයිසේෂන් එක කියන එක ඉතාම දරුණුවටම තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකේ ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, රජයේ උසස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන් මේ ලෝකයේ සිද්ධ වෙන දේවල් දන්නේ නැත්නම් ජාත්‍යන්තරයේ තියෙන දේවල් මේගොල්ලෝ කවුරක්වත් දන්නේ නැහැ අතරම. එහෙම දන්නේ නැතුව කිසිම රටක් පාලනය කරන්න බෑ. අඩු ගන්න ගමක්වත් බෑ. මොකද එච්චරටම මේ දැල් එළලා තියෙන විවිධ කණ්ඩායම් විසින් ජාත්‍යන්තර වශයෙන් මේ ලංකාවේ සිද්ධ වෙන ටික ඉතාමත්ම පොඩ්ඩයි. ඉතින් අපි يعني ජාත්‍යන්තර වෙන දේවල් ඉතින් මම හොඳටම දන්නවා ඇත්තටම. ඉතින් ඒ දේ නොදැන මට හිතා ගන්න බෑ ජාතික ප්‍රතිපත්තියක් තියා කිසිම දෙයක්. ඒ කියන්නේ මේක දේශපාලනේ කවුරුත් දන්නෙත් නෑ. උසස් නිලධාරි මහතුරුන් ඒ ගැන කල්පනා කරන්නේ කතා කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපිට මේක අදාළ නෑ මේක පිටරට කතන්දරයක් කියලා. හැබැයි අද මේ වෙනකොට ඒගොල්ලන්ගේ බලපෑම් අතිශය වැදගත් වෙලා සහ බලගතු වෙලා තියෙනවා. අපිට මේ රටේ ජනාධිපති වුණත් ඒව තීරණ ගන්න බෑ. ඉතින් ඒක අපි වෙනස් කරන්න අවශ්‍යයි මේ ජාතික ප්‍රතිපත්තියක් කරා. ඔව් ඉදිරියට අපිට කණ්ඩ ටික දෙන, බෙහෙත් ටික දෙන, තෙල් ටික දෙන අයට අපිට කාට අම්මා තාත්තා කියන්න බැයිද අපි දන්නේ නැහැ. ඒ තරමට රට මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. දැන් ඉතාල වැදගත් තැනකට ඔබතුමන් ගෙනාවේ. නමුත් මේ කලාපේ කතා කළ යුතුමයි. අපි දැන් මේ නිෂ්පාදන පද්ධතිය සහ මේ අපි ගත කරපු ජීවිතය සමස්ත ජීවිතේම මේ අසමත් කියලා තේරෙන්නේ. දැන් අපි මේකෙදී බොහෝ දෙනෙක් කියන්නේ දේශපාලඥයා විතරක් අසමත් කියලා. ඒකට අපි සමත් වෙලා තියෙන්නේ පේ මහචාර්යතුමනි. ඒකට දැන් අපි දිගින් දිගටම අපිත් පරාදීන වෙලානේ මේ තියෙන්නේ. ඒකට දැන් අපි ගොඩ දෙනෙක් කතා කරනවා මේ අපි නඩත්ත කරපු වැරදි ආකෘතිය. නැත්තම් ඔය පොදු වචනේ තමයි තේරෙන වචනේ මොඩලේ කියන වචනේ. මේ වැරදි මොඩලේ මොකද්ද මේ වැරදි මොඩලේ? ඒකට අපි ස්වාධීනවද හිටියේ පරාදීනවද? ඒකේ පරාදීනත්වයේ තේරුම් ගන්න අපිට තාම අසමත්ද? අපි මේ කෙටි ඉතිහාසයක් කතා කරොත් මේ ජනතාවත් මේකට වාක් කියන්න ඕනේ නැද්ද මේකට? ඒකට අපි කොයිතරම් පරාදීනද? ඒකට අපි සුදේශීකයන් හැටියට අපි මේ මොකද්ද අපි කරපු වැරද්ද ඇත්තටම? සමස්ත රටක් ජාතියක් මොකද්ද මේ වෙලාවේ කරපු වැරද්ද? ඒ කියන්නේ පාඩම, උගත් පාඩම අපි තාම හරියට කියන්නේ නැහැ කියලා මට තේරුම් ගන්න තියෙනවා. මම හිතන්නේ මේ ගමගේ මහත්මයා මේ ඊටාම වැදගත් තැනකට අපි ඇවිල්ලා තිනවා. ඒක තමයි මේ අපි ක්‍රිස්තු වර්ෂ 2 වන විට ලෝකයේ ඊටාම විශිෂ්ටම වූ ආර්ථිකයක් අපිට තිබුණා. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 7 විතර මේ
කාශ්මීරේ රජ්ජුරුවෝ ලියුමක් එවනවා ලංකාවට. උඹලා ඔය වැව් පද්ධතිය හදන මිනිස්සු මහා විශිෂ්ටයෝ විත්වර්ෂ 7 වෙනි සියවසේදී මට 7 දෙනෙක් එවන්ට කාශ්මීරේ වැව් නිර්මාණය කරන්න වාරිමාර්ග ක්‍රමයක් හදන්න කියලා. මේ ළමයි බලන් රෙදි හොදන්න නෙවෙයි. ළමයි බලන් රෙදි හොදන්න ගෘහ වැඩවලට නෙවෙයි. ඒත් එක්කම ලංකාවේ කපුපිලි බලාපොරොත්තුවෙන් මේ රාගතරංගනේ කියනවා මේ එහෙ කුමාරිකාව බලාගෙන ඉන්නවා විශිෂ්ට ගණේ රෙදිපිලි නිෂ්පාදනය කරා කියලා. ඒක හොඳට පේනවා අපේ මේ 4 වෙනි මිහිඳු රජතුමාගේ විශ්වාස 9 වෙනි සියවසේ මිහින්තලා සෙල්ලිපියේ දකුණු පැත්තේ සෙල්ලිපියෙන් කියන්නේ තනිකරම පරිසරය පිළිබඳ නොකැපිය යුතු ගස් පිළිබඳව කියනවා. ඒ කියන්නේ අදත් ඒවා ඒ විදිහමයි. ඊළඟට වම් පැත්තේ සෙල්ලිපියෙන් කියන්නේ මේ ශේෂපත්‍රයක් හදන්නේ කළමනාකරණය පිළිබඳව උගන්වනවා. ඒ කියන්නේ අපි මේ මහා විශිෂ්ට ජාතියක් වෙලා ජාතිය ලෝක ශිෂ්ටාචාරය තුල අද්විතීය කාර්යභාරයක් කරලා තිනවා. ඒ නිසා ඒ ස්වභාවය නිෂ්පාදන ආර්ථිකය මං හිතන්නේ පෘතුගීසින් ලන්දේසින් සහ ඉංග්‍රීසියෙන් යටතේ උවද යම් මට්ටමකට විශිෂ්ට තත්ත්වෙට තිබිලා තියෙනවා. 1875 දී මධ්‍යම පළාත පිළිබඳ විශිෂ්ට පර්යේෂණයක් කරනවා. හැම ගමක්ම අධ්‍යයනය කරනවා. ඒවකට හිටපු මධ්‍යම පළාතේ දිසාපතිවරයා සහ විනිශ්චයකාරතුමා ලෝරි මහත්මයා හැම ගමක්ම නිෂ්පාදන ආර්ථිකයක් ලංකාවේ මධ්‍යම පළාතේ වන විට අනුරාධපුරෙත් එහෙමයි. අයිවස් මහත්තයා කියනවා ඒක වකවානුවේ මෙච්චර සමෘද්ධිමත් ආර්ථිකයක් කොහෙන්ද කියලා. ඒ නිසා අපි විශාල නිෂ්පාදන ආර්ථිකයක් දරාගෙන ආපු කීර්තිමත් ජනතාවක්. කිසි මිනිහෙකුට අතපෑවේ නැහැ. පොළොන්නරු යුගයේදී අපි නමුත් ඒ කන්දෝඩරට එහෙම තියෙනවා තාම වැව් පද්ධතිය එහෙම තියෙනවා අපේ. ඔව් වැව් පද්ධතිය දැන් කරන්නේ වැව් පද්ධතිය සමහරට මේ ගොඩ දාන්න කියලා අරගෙන වැව් පද්ධතියේ කොන්ත්‍රාත්කරු ඔක්කොම මේ වැලි කොන්ත්‍රාත්කරුවෙක්ට උප කොන්ත්‍රාත් එක දෙනවා. දෙලට වැලි ටික ගන්නවා. ඊට පස්සේ මඩ ටික අරගෙන වැවෙන් කොටසක් අහු වෙන විදියට වැව් බැම්ම පළල් කරලා ඒකේ වැව නැති කරනවා. ඒක හොටෙල්ස් හදනවා. ඒකට මේ අපේ වාරිමාර්ගකමේ විනාශ කරනවා මේ 21 වන සියවසේ දෙවන සියවස වන විට මං හිතන්නේ ඔබට මේ නිසා අපි මේ පැවති මේ විශිෂ්ට ජාතිය ලෝකෙත් එක්ක ගනුදෙනු කරපු විදිය බලනකොට අපට පුදුම කනගාටුදායක සිදුවීමක් වෙනවා. ඒ හේතුව මෙවන් තත්වයට පිරිහීමට අපි කියන එක වචනයක් මානව ශිෂ්ටාචාරයේ සමත්ත වශයෙන් පිරිහීමට පත් වෙලා තියෙනවා. ඒ බිඳවැටීම අපට අතිශය කනගාටුවට හේතුවක්. අපි දන්නවා දැන් අපි වන්දනාවේ ගියාම ඉන්දියාවේ එහෙම බුද්ධ ගයාවේ පැත්තට එහෙම ගියාම මොනතරම් දුක්ඛිත තත්ත්වයක් තිබුණාද ඒගොල්ලෝ. අපි අරන් ගියා අපි කියන කෑමතු කොළ ටික එකතු කරලා කෑම කන මිනිස්සු හිටියා. ඊළඟට සමහරට ඕක ගැන පොතුත් ලියලා තියෙනවා. නමුත් අද හිඟන්නෝ විසින් එකතු කරපු සල්ලි අපට එවනවා මේ අවම ජීවන මට්ටම පවත්වාගෙන යාම සඳහා. අම්මලා අඬා වැළපෙනවා දරුවන්ට කිරි නැහැ කියලා. ඒ වගේ මට මේ මගේ ඉන්දියානු යාළුවෝ කියනවා උඹලා මහා මෝඩ රටක් මෙච්චර නිල තියෙන රටක් ඉන්දියාවේ නැහැ. ඉන්දියාවේ තනිකරම එළහරක් කිරි දෙන්නේ කාඩ්බෝඩ් සහ පිදුරු කාලා. එතකොට උදේට අම්මලා කිරි කලගෙඩි අරගෙන කිරි ෆැක්ටරි ළඟට යනවා. මං හිටියා 1980 ඉඳලා අවුරුදු 2ක් විතර දිල්ලි විශ්වවිද්‍යාලේ. ඒ කාලේටම වැසේ 3 සැරයයි. නමුත් කටුසර භෝග ඔක්කොම තියෙන්නේ. එක හරකගේ බඩින් යටින් නගුලක් දාලා බිරින්ද ඇට දම යනවා ස්වාමියා හානවා. එහෙම කරපු ආර්ථිකයක් තිබිච්ච රටක් අද ලෝකේ අග්‍රගණ්‍ය ආර්ථිකයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපි යන පාර දෙපස නිල්ලෙන් පිරිච්ච තනකොළ තියෙන්නේ. ලක්ෂ ගාණක් තනකොළ පඳුරු සහ තනකොළ. නමුත් අපි අද කිරියනතුරු පිටරටස බලාගෙන ඉන්න හිඟන જાතියක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපිට තියෙනවා යම් කිසි ප්‍රශ්නයක්. මේ සිදුවීම සිදු වුණේ ඇයි? මේකට හේතුව මොකද්ද? අපට ශිෂ්ටාචාරයේ ගොඩනැංවීම සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. ඉන්දියාවේ තියෙනවා National Institute of Economic Growth කියලා. සියලුම විශ්වවිද්‍යාල කෘෂිකාර්මික විශ්වවිද්‍යාල විතරක් තියෙනවා 140 ගාණක්. මේ සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්ය කුඩාචාර්ය එකතු වෙලා තමයි මේ රටේ ජාතික ප්‍රතිපත්තිය හදන්නේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවුරුදු 75 තුලදී විශ්වය අතික්‍රමණය කරන්න පුළුවන් දෙවන්ත ශක්තියක් නිෂ්පාදනය අතින් ඇති කරලා තියෙනවා. ලෝකේ වැඩිම සත්ව බලය තියෙන ඉන්දියාවේ. හරකෙගේ ගොම ටිකක් ලැබෙනකොටම ඒක බිත්තියකට ගහලා ඒක වේලලා ගොම බැංකු හදලා තියෙනවා. නමුත් අපි ලෝකේ විශිෂ්ට ජනතාවක් වශයෙන් සිටිය අද අශිෂ්ටාචාරයේ අන්තිම අඩියටම බිඳ දැමූ අපකීර්තිමත් මිනිස්සු බවට පත් වෙලා අපි කිරි ටිකද සහල් ටිකද භූමි තෙල් ටිකද අවශේෂ සියල්ලම රටවලින් හිඟා කරන જાතියක්.
ඒත් එක්ක මම එකක් කියන්න කැමති 1928 දී අනගාരിക ධර්මපාලතුමා ජපානයේ ඉඳලා ලියුමක් එවනවා ලංකාවේ හිටපු මේ UB දොළපිහිල්ල කියන මහත්මයාට. ඒ ලිපියේ තියෙනවා මේ UB දොළපිහිල්ල මේ අහන්න ජපානයේ යුද්ධය සහ අවශේෂ හේතු භූකම්පන නිසා විනාශයට පත් වෙලා තියෙනවා. මේ විනාශයට පත් වුණු රට හේතු කොට කණ්ඩ බොණ්ඩ නැහැ. බරපතල ව්‍යසනයක් නිසා සාගතය සහ මන්ද පෝෂණය පැතිරීගෙන යනවා. හැකි ඉක්මනින් හාල් එකතු කරලා ජපානයට එවාපන් කියලා. ඊට පස්සේ මේ දොළපිහිල්ල මහත්මයා ප්‍රමුඛ කණ්ඩායමක් ලංකාව පුරාම ඇවිදලා හාල් එකතු කරලා 1928 දී ජපානයට යවනවා. ඒ ලියුමේ යටින් තියෙනවා මෙහි ඉන්නවා ස්වාමිවරුන් අහිමි වෙච්ච කාන්තාවන් දවසකට සෙල්ලම් කුඩ 8ක් හදන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ විවාහ කරගන්න පුළුවන් සිංහල බෞද්ධයෝ ඉන්නවනේ ඒකත් මට දන්නලා යවපන් කියලා. නමුත් ඒ අය විවාහ කරගත්ත බවට සාධක නැහැ. එවන් රටක් අද ලෝකේ හිඟන දේශයක් බවට පත් වෙලා සමස්ත ශිෂ්ටාචාරය අශීලාචාරයෙන් බවට ප්‍රතිනිර්මාණය කිරීමේ මහා අභාග්‍ය සම්පන්න වගකීම 21 වන සේවසේ දෙවන දශකයේ තුරට අපට පැවරලා තියෙනවා. අපි නිකම් වශයෙන් මේ කීර්ති මහත්මයා කියපු දේ ගමගේ මහත්මයා කියපු දෙයටත් අපි සම්බන්ධ වෙනවා. ඇයි මෙසේ ඌයේ කියන ප්‍රශ්නයට අපි වහ පිළිතුරු සැපයීමට ලංකාවේ සෑම දෙපාර්තමේන්තුවම ආයතනයක්ම පුද්ගලයෙක්ම දේශපාලඥයෝ සහ තනිතනිව වහ ක්‍රියා කළ යුතු, ඇසිය යුතු, ප්‍රශ්න කළ යුතු, විවාදයට පත් කළ යුතු කාලය පැමිණ තිබෙනවා. එනිසා වහ සාකච්ඡා සංවාද ක්‍රියාත්මක කළ යුතුයි. අපි බොහෝ වෙලාවට අනවශ්‍ය සාකච්ඡා විවාද වාදවල පැටලිලා ඔබ කල්පනා කරන්න පසුගිය දශක ගණනාවම අප දේශපාලනය කියලා කතා කළේ පුද්ගලයෝ දිනවෙන හැටි සහ පක්ෂවල බොහෝ දෘෂ්ටීන් අපි කරේ තියාගෙන පාරවල් දිගේ දිව්වා. අපි හැමෝම පොදුවේ ගත්තාම අපි කරපු ඉතිහාසයේ කරපු බොහෝ දේවල් ගැන යම් කාලේ වෙලාවකට පසුතැවෙනවා. ඔබද මාද අපි හැමෝම මේ පුරවැසියන් නිසා. හැබැයි පසුතැවෙන ගමන් අපි නිතරම අලුතෙන් මේ රට උස්සන්න පාරක් හොයා ගන්න ඕනේ. පාර නැත්තම් අපි පාරක් අලුතෙන් හදන්න ඕනේ. ඒ වගේ අපි රට ඉස්සරහට ගෙනියන වැඩසලස්මක් පිළිබඳව හිතන්නට අවශ්‍යයි. මේ වෙලාවේ අපි ගෙවන්නේ හරිම තීරණාත්මක වේදනාකාරී සහ වෙහෙසකාරී කාල පරිච්ඡේදයක්. මේ නිසා සමහර විට ඔබට මේ කතා අහනකොටත් කේන්ති යනවා වෙන්නට පුළුවන්. මොනවද මේ කතා කරන්නේ කියලා නැහැ. අපි මේ ප්‍රශ්නය වැටහෙන්නේ නැත්නම් වැටහෙන තුරු කතා කරන්න ඕනේ. සහ දැන් අපිට කෙටි කාලයකට කොහෙන් හරි ණය අරන් තෙල් ටිකක් හෝ බේත් ටිකක් හෝ යූරියා නැවක් ආවට අපි මේ ප්‍රශ්නේ විසඳනව නෙවෙයි. මේ ප්‍රශ්නේ කවදා හරි ආයෙ එනවා. තම සතයකින් දෙකකින් මාසයකින් එනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මුල පාදම එහෙම නැත්නම් සමස්ත බිම හදාගෙන මේ ක්‍රමය වෙනස් කරන තුරු අපි හැමදාම මේ ප්‍රශ්නයෙන් බැට කනවා. ඒ නිසා කරුණාකර අපේ ආදරණීය ජනතාවට අපි යෝජනා කරන්නේ කියන්නේ බොහොම සීරුවෙන් සංයමයෙන් මේ කාරණය නුවණින් යුතුව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබටම දැනෙන්න පටන් අරන් තියෙනවා දැන් අපි මේ ඉල්ලා සිටින දේ නෙවෙයි මේ එළියෙන් අපිට ලැබෙන්නේ. ඒ නිසා කවුරු කැබිනට් හැදුවත්, කවුරු ජනාධිපතිවරු බවට පත් වුණත්, කවුරු ඇමතිකම් ගත්තත් අපි දන්නවා මේ ඉන්න 225ට මෙහෙට කරලා මේක අපිට පෙන්නයි. හැබැයි ඒක පෙන්නවා කියලා මේ අපි මූණ දෙන ප්‍රශ්න විසඳනවාද කියලා යලි හිතන්නට අවශ්‍යයි. ඒ නිසා අපි නැවත කියන්නේ ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගන්න තුරු ඒ නැවත ස්වදේශිකයන් අතර ගන්න තුරු මේ පරාදීන ආර්ථිකය, පරාදීන නිෂ්පාදන පද්ධතිය අපිට තවදුරටත් නඩත්තු කරන්න බෑ කියන පරිවිඩය තමයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පරිසරය සහ සමස්ත මේ සබාධමත් ඉල්ලා සිටින අපෙන් උඹලා දැන් අපි නැති කළ ඇති. අපි කියන්නේ පරිසරය විනාශ කළ ඇති. දැන් උඹලා තිරසාර මාවතකට යන්න කියලා අපිට කියනවා. ඒක හරියට සියටල් අපිට කියවෝ වගේ බුදුන් වහන්සේ අපිට දේශනා කළාසේම අපි තේරුම් ගන්න ඕනේ. දිගින් දිගටම අපි මහ පොළොව විනාශ කරොත්, දිගින් දිගටම පරිසර පද්ධතියට අපි ගැහැට දුන්නොත්, ප්‍රශ්න දුන්නොත් දැන් පෙරලා ඒ ප්‍රශ්න අපිට යොමු කරනවා. ඒ නිසා තමයි අර මෙතුමන්ලා කිව්ව කාරණේදී ඉන්දියාවේ මේ දිනන්නත් අපි පෙරදෙන්නත් හේතු ගොඩක් තියෙන නිසා අපි ඉන්දියාවෙන් ගන්න ඕන සල්ලි සහ තෙල් වල විතරක් නෙවෙයි ඉන්දියාවෙන් ඒ ආදර්ශය ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඒ ඕනේ අපිට අවුරුදු ගානකට එහාට ගියොත්
අපිට ඕන තරම් ආදර්ශ තියෙනවා මේ රට ගොඩනගන්න. අපි යනවා පළමු විරාමයට. රැඳෙන්න අප සමග ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවගන්නේ කොහොමද කියලායි අපි අද කතා කරන්නේ. රැඳෙන්න අප සමග. ඔබ නැවත නිනාද සජීවී සංවාදයේ සමග ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගන්නේ කොහොමද? මේ වචන හරි වැදගත්. නිෂ්පාදන පද්ධතියක් තිබුණා. සමහරට අපේ බොහෝ දේවල් අපේ නෙවෙයි අපි පොඩි ශ්‍රමයක් විතරයි මෙහෙන් දාන්නේ සියලුම අමුද්‍රව්‍ය පිටරට. ඒකත් එක්ක අපිට ජීවත් වෙන්න බෑ. දැන් කර්මාන්ත පද්ධතිය ලොකු අර්බුදයක තියෙන්නේ. ඉස්සරහට රට යයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන් සිට අපි ඔබට ආරාධනා කර සිටිනවා දුරකථනයෙන් එන්න පුළුවන් මැදිරියට 066 22 83 608 තීරේ දිස්වන අංකෙන් ඔබට මැදිරියට එන්න පුළුවන්. කීර්ති මහත්මයා දැන් ඇත්තටම මේ කතා පොඩ්ඩක් නවත්තලා අපි මේ දැනට මේ තාම අර්බුදයක් තියෙනවා. ගෝටා ගෝ හෝම් කියන එක තාම නැවතිලා නැහැ. එතකොට ඒ ASCII නව අගමැතිවරයා ලහියේ අපිට කියනවා මේක පොඩ්ඩක් දරා ගන්න වෙයි කියලා ජීවන බර වැඩි වෙනවා. බදු වැඩි වෙනවා. ඒතර බදු වැඩි වෙනවා කියලා කියන්නේ ආපහු ජනතාවට ජීවත් වීමේ අපහසුතාව පැනනගෙනවා. ඒතකොට ජනතාව තවදුරටත් අපහසුතාවයට පත් වෙනවා. තිබුණට වැඩිය අපහසුතාවයට පත් වෙනවා. ඒතකොට මේ කවදා වෙනකන් ඉවසන්නද කියලා අපි දන්නෙත් නැහැ කියනවා. ඒතකොට දැන් අපිට ලෙඩක් තියෙනවා මේ බේතුත් දෙනවා හොඳ වෙයිද දන්නෙත් නැහැ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔබතුමාලා කියනවා නෑ මේ ලෙඩක් තියෙනවා මේ හොඳ වෙන බේත් ටික කියනවා. දැන් මේක නෙමෙයි දැන් අපි කාවද විශ්වාස කරන්න කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. දැන් කීර්ති මහත්මයා දැනට මේ කර්මාන්ත පද්ධතිය දුවනවා ඇත්තටම රටේ. ඒක දුවනවා නම් චුට්ටක් හරි විසඳෙනවනේ. දැන් අපිට පේනවා බැලුව බැලමට දැන් ගිය සතියට වඩා මේ සතියේ අර්බුදයක. මේ සතියට වඩා තව ඊළඟ සතියේ අර්බුදයක් වගේ පේනවා. දැන් හිතුව හැටියට බඩු මිල ඉහළ යනවා. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනවා. තෙල් ආදී දේවල් ඉතාම සීමිත වෙමින් නැති වෙනවා කියනවා. මේ අපි ඉඳලා හිටලා තෙල් නැවක් කියනකොත් තමයි අපි ගැන චුට්ටක් අවධානය යොමු වෙන්නේ. දැන් මේ තත්ත්වය මත දැන් කර්මාන්ත වල තත්ත්වය කොහොමද? ලංකාවේ මොනවද වෙමින් පවතින්නේ? ඇත්තටම ගමුගේ මෙතුමා මේ මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න ඔබතුමා ඉස්සෙල්ලා කතා කරපු දේ ගැන දැන යමක් කියන්න. ඔබතුමයි මමයි දැන්ට මාස 6කට 7කට විතර ඉස්සෙල්ලා සාකච්ඡා කරා ඇයි මේ රටට ඩොලර් ප්‍රශ්නයක් ඇති වුණේ කියන එක. මොකද ඒක අපි දෙන්න තමයි මම හිතන්නේ මුලින්ම මේ ටීවී නාලිකාවක සාකච්ඡා කරේ. මොකද ඩොලර් ප්‍රශ්නයක් ඇති වුණා. ඒක නිසා මේ සමහර අයට මෙතනින් අයින් වෙන්න කිව්වා. ඒ වගේ කතන්දර ටිකක් ආවා. එතකොට හැබැයි මේ මට ඒ වෙලාවේ නැගිච්ච ප්‍රශ්නේ තමයි ඩොලර් ප්‍රශ්නයක් ආවා නම් ඒක කොහොමද ආවේ කියන එක. ඒක අපි ඉංජිනේරු හැටියට අපි බලනවානේ මොකද්ද මේකට හේතුව කියලා. එතකොට මම අහන්නේ මේ සමාජයේ සමස්ත සමාජයේම එහෙම හිතපු මිනිස්සු ඇයි නොහිටියේ? එහෙම නැත්නම් ඒගොල්ලෝ ජනමාධ්‍යයට ආවේ නැද්ද? එහෙම නැත්නම් ජනමාධ්‍යයට ඒක වැදගත් මාතෘකාවක් වුණේ නැද්ද? මොකද අපිට දැන් මේ සියලු ප්‍රශ්න වලට මොකද මේ ඩොලර් ප්‍රශ්න එන බව සහ ආර්ථිකය වැටෙන බව මම බලශක්ති නිසාම මම කී හැදෙන කාලයක් ඒක නිසා අපි දන්නවා මේක මෙහෙම වෙනවයි කියලා. එතකොට හැබැයි ඔබතුමා මේ කාරණේ කියමින් කියන්නේ ඒ කාලේ අර නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ මේ පොරවෙන් කපන්නුනා වගේ වැඩක් නේ. මොකද බලශක්ති ක්ෂේත්‍රය කියන්නේ ලංකාවේ වැඩිම සල්ලි එළියට නිසායි මම ඒ දවස්වල ඒක කිව්වේ. ඒක ඒ කාලේ අවධානය යොමු කරා නම් මේ තරම් දුරට අගතියට යන්නේ නැහැ කියලා ඔබතුමා කොහොමදත් මේ යන්නේ නැහැ. මොකද දැන් උනත් ඉතින් ඔබතුමාලා දැන් ඩොලර් මිලියන 500ක් හැම මාසෙටම අපි ඉල්ලන්නේ හෝ 600ක් ඉල්ලන්නේ බලශක්ති වලටනේ. ඒක ඩීසල් වෙන්න පුළුවන්, ගල් අඟුරු වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්. මේ ඔක්කොම බලශක්තිනේ. ඒ කියන්නේ රට දුවන්න ස්ථාවරව මේ ඩොලර් මිලියන 500ක් 600ක් අවශ්‍යයි. අනිවාර්යයෙන් හැම මාසෙම අවශ්‍යයි බලශක්තිය වලට වමනක්. ඉතින් බලශක්තිය ගැන තමයි මම එදා කතා කරේ. දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා කතා කරේ මේ විදිහට බලශක්ති ක්‍රමෝපාය තියාගෙන ලංකාව දුවන්න බෑ කියන එක. ඉතින් ඒක මට නම් ඉතින් බොහොම ප්‍රත්‍යක්ෂ කරුණක් වුණා. හැබැයි ඒ අවස්ථාවේදී ඒ පාර්ලිමේන්තුවල හෝ ඒ රජයේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් හෝ පෙට්‍රෝලියම් කෝපරේෂන් ඔය මේ කිසිම තැනක රජයේ මේ ප්‍රධාන මේ සාකච්ඡාවල් වාරක 100 ගණනක් තිබුණානේ. ඒ අවස්ථාවවලදී කිසිම කෙනෙක් මේ ගැන මේ ගානකට ගත්තේ නෑනේ. හැබැයි ඉතින් දැන් අද මේ වෙනකොට අඩු ගානේ මේ මිනිස්සු අඩු ගානේ හිතනවත් දන්නේ දැන්වත් මේක වෙනස් විය යුතුයි කියලා. හැබැයි දැන් නම් මම හිතනවා ඒක වෙනස් විය යුතුයි කියලා හිතනවායි කියලා. මොකද මෙතනින් මෙහාට යන්න බැරි නිසා. හැබැයි අපි දැක්ක අවුරුදු 5කට 6කට 10කට ඉස්සෙල්ලා මේක මෙහෙම යන්න බෑ කියන එක. මේ දැක්මක් තියෙන්න ඕන රටක් ඉදිරියට ගෙනියන්න නම් ඒ දැක්ම අවශ්‍යයි. එහෙම
එහෙම නැතුව දැන් ජර්මනිය වගේ රටවල් නම් ඒකට වෙනම පිරිස් දාලා තියෙනවා මේ දේශපාලඥයා නෙමෙයි ඒවා තීරණය කරන්නේ. කිසිම ආකාරයෙන් ඒගොල්ලෝ නෙමෙයි තීරණය කරන්නේ. ඒකට ඉන්නවා ඇඩ්වයිසර්ස්ලා. ඒගොල්ලෝ තමයි ෆෝකාස්ටිං කරන්නේ. සමහරවිට ඒකට සාමාන්‍ය ජනතාවටත් ඒක සම්බන්ධ වෙන්න පුළුවන් විවිධ ක්‍රම සහ මාර්ග වලින්. මොකද කෙනෙක් දකින්න එක නෙමෙයි අනිත් එක්කෙනා දකින්න. හැබැයි දැන් මේ ලංකාවේ ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ දේශපාලනඥයා තමයි ඒක තීරණය කරන්නේ. ඒතකොට දේශපාලනඥයා සහ එයාට උපදෙස් දෙන ලේකම්තුමා හෝ ඒ කීප දෙනෙක්. ඒතකොට ඒගොල්ලන් බැරි වෙලාවත් යම්කිසි පිටස්තර බලවේගයකට යට වුණොත් එතකොට ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි ඒක තමයි ප්‍රශ්නේ උනේ. දැන් පහුගිය කාලේ ඩොලර් ප්‍රශ්නෙට ප්‍රධානම හේතුවක් උනේ මේ ඒක අපි දෙන්න මුලදින්ම කතා කරන්නේ ඔය ගැන. ඒ කතා කරනකොටත් හැබැයි දැන් මම මෑත ඉතිහාසය දැක්කා. කීති දිගට මාත් එක්ක කතා කරා. ඔව් අපි අවුරුද්දක හමාරක දෙකකින් දක්වා මේක මේ විදිහට යන්න බෑ. ටැක්ස් ටික නැති කරනවා නම් කවුද මේක ටැක්ස් ටික නැති කරන්නේ? කවුද ඒ තීරණය ගන්නෙ? ඒ වගේ වැදගත්ම තීරණයක් ගන්නවා නම් ඒක ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ කැබිනට් එක, ඒ කියන්නේ අපි දැන් කියන්නේ උත්තරීතරය කියන්නේ පාර්ලිමේන්තුවනේ. එතකොට ඒගොල්ලෝ එහෙනම් මේ රටට වැදගත් වෙන තීරණයක් ගන්න ඕනේ. එතකොට එකපාරට සඳහනක් වෙනවා අපි අර ටැක්ස් නැති කරනවා මේ ටැක්ස් නැති කරනවා. එහෙම කොහොමද රට දුවන්නේ? ඒ කියන්නේ හිතාමතා රාජ්‍ය දුර්වල කිරීම සඳහා රාජ්‍ය බදු ආදායම අඩු කරා නැති කරා. අනිවාර්යෙන් ආදායමක් නැතුව මුකුත් දුවන්න බෑනේ. දැන් ගෙදර තාත්තට සල්ලි නැති කරාම තාත්තට බුලන්න දරුපවල පෝෂණය ගන්න. ඒක බොහොම මේ කියන්නේ ඒක දෙකේ පන්ති ළමයිකට තේරෙන්න ඕන කාරණයක් නේ මේ කතා කරන්නේ. හරි. එතකොට ඒක ගැන කවුද කතා කරේ? අපි නම් කතා කළා මහාචාර්යතුමාලට අපි කතා කළා මෙහෙම කොහොමද මේ රටක් දුවන්නේ කියලා. මේක මේ ඕනේ මිනිස්සුෙකුට පේන්න ඕනේ දෙයක්. ඉතින් කවුද මේ තීරණ ගන්න? ඒ කියන්නේ මේ තනිකර මේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවට අනිවාර්යෙන් හිඟා කාලේ මැරෙන්න වෙන තත්ත්වයට එන්න වෙනවා කියලා ඒ තීරණ ගන්න මොහොතේම දකින්නවනේ. මොකද දැන් මේ ලෝකයේ ආර්ථිකයේ කොරෝනා නිසා සහ නවත් ගොඩාක් දේවල් නිසා බලගතු ආර්ථික ඔක්කොම වැහලා තියෙන්නේ. එතකොට එහෙම වැටෙද්දී අපේ තියෙන ජාතික ආදායම නැති කරගන්නවා කියන්නේ මොන කවුද එහෙම කරන්නේ? මේ තනිකර මේ කරලා තියෙන්නේ මේක මේ එකක්වත් අහමු දේවල් නෙමෙයි. මේක බොහොම ප්ලෑන් කරලා මේ රටේ ආර්ථිකය වටලා අපේ දේපල ටික නැති කරලා අපි අනිත් රටවල් වලට ලෝකයේ අනිත් බලගතු මිනිස්සුන්ට මාෆියා වලට යටත් කරන්න කරපු ක්‍රියාමාර්ගය. ඒක බොහොම පැහැදිලි. එහෙම නැතු මේක අහමු දෙයක් නෙමෙයි කිසිම ආකාරයකින්. මොකද මෙච්චර විදිහට ප්ලෑන් නොකර මේක සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ වගේ පොඩි තීරණයක් ගන්නවා නම් මේ කියන්නේ ඒක අති දැවැන්ත තීරණයක් ගන්නවා නම් ඒක මේ පාර්ලිමේන්තුවේ කතා වෙන්න අවශ්‍යයි. මේ කියන්නේ ඒක ඉතාමත්ම දරුණු තීරණයක් නේ. ඒ කියන්නේ අපි 15%ට හෝ 12%ට තිබිච්ච වැට් එක අපි 8%ට අඩු කරනවා කියන්නේ එතකොට රුපියල් බිලියන ගානක ලොස් එකක් නේ හැම මාසෙකම. එතකොට ඒක පියවන්න අපිට තියෙන අමතර ආදායම මොකද මේ වගේ කොරෝනා තියෙන කාලෙක. හරි. ඉතින් මම අර ගියසරේ කිව්වා වගේ එක දෙයක් තියෙන්නේ මේ මිනිස්සු මොනවා හරි කරලා දැනුවත්වද නැද්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි එක්ස්පෝර්ට් කරන කර්මාන්ත ඔක්කොම දුවන්න පහසුකම් සලසලා දුන්නා ආමික සහ මේ සෞඛ්‍ය බලධාරීන් එක්කවල. ඒක ඉතාමත්ම අගය කරන්න අපි මෙතෙක් කල් එක හරියට අගය කළා නැහැ මම කියන්නේ. කොරෝනා කාලේ තිබෙද්දිත් ඒක ඉතාමත්ම හොඳ විදිහට කරා. ඒක ශාමින්ද්‍ර සිල්වා මැතිතුමා හෝ ඒ සියලුම පිරිස්, ඒ කියන්නේ මේ සියලුම ආමි නෙමෙයි ආපොස් පොලිස් කියන ඒ මිනිස්සු බොහොම කැපවීමෙන් ඒක කරා. ඒ වගේම සෞඛ්‍යංශත් මේ මාරාන්තික ලෙඩ තියදී ඒ දේ කරලා අපේ ගොඩක් එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් දෙනෙක් ඒක ඇත්තට මේ විදිහට පිළිපැද්දා. ඒ ටික එක්ස්පෝර්ට් කරා. ඒකයි මම කිව්වේ මෙහෙම හරිනම් මේ ඩොලර් සර්ප්ලස් එකක් තියෙන අවස්ථාවක කොහොමද ඩොලර් නැහැ කියන්නේ කියලා. ඉතින් එතකොට බැලුවාම ඔය ගැන සාකච්ඡා කරලා ඔය ගැන කරුණු ඉදිරිපත් කළාම අපි කිව්වට පස්සේ දැන් කීප දෙනෙක් කතා කළා. ඊට පස්සේ මේ ඊයේ පෙරේදා මේ කෝප් කමිටුවේදීත් ඔය ගැන කතා කළා. යාර අපි කියපු එක ආදේශ කරගෙන දැන් කතා කළා. එතකොට තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මේ කීප දෙනෙක් සම්බන්ධ කරගෙන තීනම නීති වෙනස් කළා. එතකොට ව්‍යාපාරිකයෝ ඒක ව්‍යාපාරිකයන් විසින් කරාද රජයේ නිලධාරීන් විසින් කරාද නැත්නම් තවත් තුන්වෙනි පාර්ශ්වය ලෝකේ මේක අල්ලගන්න ඉන්න ඕනතරම් මිනිස්සු ඉන්නවනේ මේ වගේ තැන්. ඒ කියන්නේ දැන් ගෙවල් වලට ඇවිල්ලා මිනිස්සු මංකොල්ල කාලා යන්නේ. අනිවිසින් බඩු හොරකම් කරගෙන යන්නේ. ඉතින් ඒ වගේ මේ රට මංකොල්ල කන්න මිනිස්සු ඉන්නවනේ. ඉතින් එහෙම පිරිස් වෙන්න පුළුවන්. හැබැයි අවසාන වශයෙන් මේක මේ රජය හෝ ඒ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස් හෝ ඒ නිලධාරීන් එකට වක් කියන්න අවශ්‍යයි. ඉතින් මේක කෝටි 2.2ක් මිනිස්සු දැන් අද දුක් විඳිනවනේ. ගොඩක් මිනිස්සුන්ට දරුවන්ට කන්න දෙන්නේ නැතුව තියෙනවනේ. එතකොට මේ මිනිස්සු මාර විදිහට ඇග්‍රෙසිව් වෙලා තියෙනවා. දැන් ඔය ගහ ගන්නේවා, පුච්ච ගන්නේවා, මරා ගන්නේවා. මේ සියලු දේට මූලික හේතුව තමයි ඒ ඩොලර් ටික නෑම. ඉතින් ඒ ටික ආවනම් ඇත්තටම මේ විදිහට ආර්ථිකය වැටෙන්නේ නැහැ. හැබැයි ඒක එක කොටසක්. හැබැයි ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි දැන්වත්
ඒකට විරුද්ධ මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය? ඒ කියන්නේ ඔබතුමා දන්නවත් දන්නේ 2007 8 9 වෙනකොට මේ රටේ කර්මාන්ත ශාලා 10000කට කිට්ටුව තිබිච්ච එක දැන් අද ගානේ 2000කටත් අඩුවෙන් බැහැලා තියෙනවා. එතකොට හරිනම් මේ වෙනකොට ඒක 20000ක් වෙන්න ඕනේ. මොකද ලෝකේ ආර්ථිකය දුවනවා කියන්නේ ඇත්තටම කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්තකරු ඒක දුවන්නේ. ඉතින් අද මේ වෙනකොටත් සමහර නිලධාරීන්ට මේක දැන් අපි කර්මාන්ත ක්ෂේත්‍රයේ දැන් ඉංජිනේරු සංගම් සහ දැන් මේ ඊපෙරේද අපි මේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශවල සියලුම අංශාධිපතිතුමන්ලා අපිත් එක්ක කතා කරා. ඇත්තටම ඒ කතා කරේ අපේ ක්වාත් සහ බලශක්ති ක්ෂේත්‍රයේ අදාළව මම ඉන්න නිසා අපේ කර්මාන්තත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තටම ඉතින් ඒක ඊටාත්ම මේ අගය කළ යුතු දෙයක්. ඒ සියලුම දෙනාම එක්කවලා අපිත් එක්ක සාකච්ඡා කොහොමද කරන්න කියලා. හැබැයි අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ මේවා නවත්තන්න අති විශාල බලගතු පිරිසක් ඉන්නවා මේ රටේ තියෙන දියුණුව නවත්තන්න. ඉතින් ඒ බාධා අනිවාර්යෙන් එයි. හැබැයි එහෙම නැති වෙන්නේ එතුමන්ලා බොහොම උත්සාහයක් ගන්න අපිත් එක්ක එක්කවලා මේ ටික ඩිවෙලොප් කරලා මේ තියෙන බලශක්ති ප්‍රශ්නයට සහ මේ ඩොලර් මේ එන්නේ නැති ප්‍රශ්න වලට හයිටෙක් මේ ප්‍රොඩක්ෂන් ඒ වගේ ඒවා කරලා ලංකාවට ලොකු මුදල් ගේන්න. හැබැයි ඉතින් ඒක කරන්න මේ එකක් තමයි ඔබතුමාලගේ ජනමාධ්‍ය මේකට අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැති වුණොත් අර මොකද මේ නරක මිනිස්සු සහ රටට ආදරේ නොකර මිනිස්සු යටින් ඉඳලා හතර වටින් ගහනවා. ගහලා ඒක නවත්තන මිනිස්සු තරහ කරනවා. මේක බෑයි කියනවා, අරක බෑයි කියනවා. ඉතින් ඒක නිසා ඔබතුමාලාගේ සහයෝගය අපිට දෙනවා නම් අපිට පුළුවන් මේ ආර්ථිකය ගොඩ ගන්න. අපි ජනතාව වෙනුවෙන් ඕන දෙයකට අපි ඔබත් එක්ක හිට ගන්නවා සහ ජනතාවත් එක්ක හිට ගන්නවා. අවසාන ප්‍රතිඵලය ජනතාවට යහපත් වෙනවා නම් උන්ගේ ජීවන තත්ත්වය උසස් වෙනවා නම් උන්ගේ ජීවිතය අවසානයේ සතුට තියෙනවා නම් නිරෝගීකම සතුට පිරුණු ජීවිතයක් උන්ට තියෙනවා නම් අපි එතන ඉන්නවා. 0.6 22 83 6 69 කෙනෙක් ඉන්නවා අපිත් එක්ක දුරකථනය ආයිබෝන්. මට මේ විද්වත් මණ්ඩලයට ඉදිරිපත් කරන්න තියෙනවා එක ප්‍රශ්නයක්. මම පමණක් නම් මොකද දැනට සම්බන්ධ ගොඩක් කතා වෙන නිසා ඇත්තටම දැන් අපේ රටේ තියෙන මේ වගා ඉදම් සහ මේ වනගහනේ ස්වාභාවික වන ගහන ගැන පමණක් නම් කතා කරන්නේ. මේ ප්‍රමාණය අපේ රටේ නිෂ්පාදනයේට ප්‍රමාණවත් වෙනස් දැන් තියෙන වගා ඉදම් මේ සම්බන්ධව යම් කිසි සමීක්ෂණයක් කළා තියෙනවා. මොකද මම අද මේ ප්‍රවෘත්ති එක දැක්කා. ඔකන්ද ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් ස්වාභාවික වනාන්තර ප්‍රමාණය දැනටමත් ඉදිරිපත් කරගෙන යනවා කියන එක. මේ පහුගිය දවස්වල මම දුටුවා අනුරාධපුර ප්‍රදේශයේ යම් කිසි කැලෑ රක්ෂිත වනාන්තර ඉදි කරනවා කියන එක. ඉතින් ඇත්තටම දැන් අපිට මේ තියෙන වනාන්තර ප්‍රමාණය රැක ගන්නවා නම් අපි ඇත්තටම දැන් අපි තියෙන වගා ඉදම් ප්‍රමාණය ප්‍රමාණවත් නැද්ද කියන එක මම හිතේ මේක අපි මේ දාවල වශයෙන් සාකච්ඡා කළ යුතු මාතෘකාවක් වෙනවා. බොහොම ස්තුතියි පෙරවන් කරන්නට අවස්ථාව ලබා දුන්නා. බොහොම ස්තුතියි. හොඳ දිශාවක් පෙන්වන්නේ. ඇත්තටම ඓතිහාසික වගා කරපුවා රක්ෂිත බවට පත් කරාද නැත්නම් ඇත්තටම රක්ෂිත කපලා වගා කරනවද අපි මේ බඩ පුරව ගන්නවද හුස්ම ගන්නවද වගේ ප්‍රශ්න වලටත් එනවා. මේ වනගහනය තුනී කිරීමෙන් නැත්නම් කැලෑ තුනී කිරීමෙන් කැලෑ අඩු කිරීමෙන් අපිට වෙන තවත් පරිසර හානි ගොඩකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මේවා ගැන ඇත්තටම සංවාදයක් අවශ්‍යයි. අපි අන්තිම ප්‍රතිඵලය සහ ප්‍රවෘත්තිය විතරයි මේක දකින්නේ. ඒ පිළිබඳ සංවාදයක් අවශ්‍යයි. දැන් මහාචාර්යතුමනි දැන් අපි කතා කරන්නේ මේ ප්‍රශ්නෙත් අපිට ඉදිරියේ උත්තර දෙන්න පුළුවන් දයාරවණගර මහත්තයා සංවාදය තුලින්දී කියලා අපි විශ්වාස කරනවා. දැන් මේ මෙතුමා කියපු ආකාරයට දැන් ඓතිහාසිකව හොරකම කියන එක අපි දන්නවා මේ යුග ගණනාවක ඓතිහාසිකව වෙන දෙයක්. මේ චාණක්‍යගේ කාල සීමාව පවා මේ හොරකම ගැන කියලා තියෙනවා. රාජ්‍යයේ චෞර වලල්ලක් ඉන්නවා හැම වෙලාවෙම. එම චෞර වලල්ලම මැරෙමින් ඉපදෙමින් දැන් අද මේ අපේ ජාතික රාජ්‍ය ඇතුළෙත් මේ මංකොල්ලා කෑම වලට සම්බන්ධ වෙලා මේ වලලු කීපයක්ම දැන් රට ඉවර කරා. දැන් අපි දැන් ඔය චෞර වලල්ල ඉවර කරලා ඔය හොර කණ්ඩායම එලවලා මේ රට හදන දවස කවදද කියන්න බෑනේ. එක කියන්නෙත් නෑ. ආයෙ කොහෙන් හරි ගිහලා ආයෙ මෙතෙන්ටම ඔළුව දාගෙන මෙතනම වාඩි වෙලා මේ අපි මේක කරන්නම් කියලා කියනවා. කරන්නෙත් ආයෙ ප්‍රශ්න ගොඩක් මැද්ද නම් ඉතින් අපි ඒක සාර්ථක නැහැ කියලා අපි දන්නවනේ. දැන් මහජනතුමනි අපිට විකල්ප ප්‍රවේශ තියෙනවද? ඔයතුමා මම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් අහුවා. ඔයතුමා අහනවා මේ අපිට දැන් ඔය තියෙන ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත්ද වගා කරන්න නැත්නම් රක්ෂිත කැලෑ කපන්නත් පටන් ගන්න කියලා. ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් ප්‍රශ්නයක් එතුමා ඇහුවේ. අපිට මූලික තියෙන ප්‍රශ්නේ මේ තියෙන ඉඩම් ප්‍රමාණය හොඳටම ඇති වගා කරන්න. නමුත් වගා කරන්නේ නැහැ.
ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය කියන එක තිබුණේ මේ කඩවල් වලවත් වෙන තැන්වලවත් නෙවෙයි. අනික ලංකාවේ විශේෂයෙන්ම අපේ ඉතිහාසය අධ්‍යයනය කරපුවාම තාමත් වැඩිපුරම අක්ෂර ලක්ෂ ගාණක් තියෙන රජයට ගොවීන් සතුව තියෙනවා අඩුයි. ඒ වගේම අපේ හුඟක් වෙලාවට ෆාමර්ස්ලා කියන අය නැහැ. අපේ ගොවියෝ නැහැ. අපේ ඉන්නේ පෙසර්ස්ලා. එහෙම නැත්නම් ගැමියෝ. එක වෙලාවක එළදෙනෙක් උරෙන් කිරි දෝනවා, තව වෙලාවක කහට කඩයක් දාගෙන ඉන්නවා, තව වෙලාවක පොල්ලෙලි ගහනවා. ඊට පස්සේ අවුරුදු 12කට පස්සේ කන්නමාරුවට කුඹරක් ලැබුණාම ඒ කුඹර වගා කරලා අඹඩ ලේන්සුවේ බැත ටික අරන් යනවා. ආපු ගමන් කියන්නේ මම ගොවියෙක් කියලා. ඉතින් නමුත් අපේ මේ නිෂ්පාදන ආර්ථිකයේ ගොඩනගන්න අවශ්‍ය ක්‍රමවේදයන් තිබුණ මේ ඉඩම් ටිකේ එකක් තමයි අර ඔබතුමා කියපු පළවෙනි කරුණේදීත් අපි දැන් විශේෂයෙන්ම 1840 මොඩුබිම් පනතෙන් ගත්තු ඉඩම් සුද්දම් විසින් අක්කරේ 7.5 සිට 2.50ට තමයි අරන් තියෙන්නේ. ඒ ඉඩම් ඔක්කොම තේවතු තේවගාවන් බවට කෝපි කරලා තේ කරලා අන්තිමට ඒවා කැලෑ බවට පත් කරා. හැබැයි ඒ කිසිම වගාවක් අර දුප්පත් අහිංසක මිනිසුන්ට ආපහු ලැබුණේ නැහැ. 18 කැරැල්ලේ හේතු නිසා. ඒ නිසා පසුකාලීනව සිද්ධ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ වගා කළ හැකි ඉඩම් ඔක්කොම අපි වන වගාව සඳහා යටපත් කරනු ලබනවා. ඒක උඩරට ප්‍රදේශවල සිද්ධ වුණා. ආපසු මිනිස්සුන්ට දුන්නෙම නැහැ ඒවා. ඒවා කැලෑවට අත්පත් කරගනු ලැබුවා. ඒ එක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් අනිත් ප්‍රදේශවලත් මේක සිද්ධ වුණා. සමහර දැන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම ප්‍රවේණි ඉඩම් මිනිසුන් හේන් කොටපුවා ඔක්කොම මිනිස්සු පසු කාලීනව ඔප්පු හදාගෙන විශාල ඉඩම් ප්‍රවේණි ඉඩම් අත්පත් කරගත්ත වාණිජ පන්තියක් විසින්. නමුත් ඒවා වගා කරන්නේ නැහැ. සමත්යක් වශයෙන් මේ කාල සීමාව තුළ මේ සිදුවීම් දෙක හේතුව තුළ විවිධාකාරයෙන් මේ වගා කිරීම පිළිබඳ කතන්දරය අධෛර්යමත් කළා. හේන් කොටන එක තහනම් කරා. ඒ නිසා අද හේනක් කොටන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපි රුපියල් 800ට මුංගට ගේනවා ඕස්ට්‍රේලියාවෙන්. කුරක්කනුත් ගේනවා. කංකුනුත් ගේනවා. ඒ නිසා පහුගිය කාලය තුළ ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය කියන එක බරපතල ලෙස බිඳ වැටුණා. ඒ නිසා නමුත් අපේ තිබුණා එක්තරා යුගයක් තුන්ගති ක්‍රමය කියලා තිබුණා. ඒ කියන්නේ යලමහා කන්න දෙක වගා කරන අතරමැද කන්නකුත් තිබුණා. ඒ වගේම අපේ වී වර්ග 7000ක් විතර තිබිලා තියෙනවා. මාස 2 වී, මාස 3 වී, මාස 4 වී ඊටාම බරපතල නියං කාලවල වගා කරපු වීත් තිබිලා තියෙනවා. ඒ හුඟක් වී වර්ග අපි ඊරි කියන ආයතෙන්ට අරගෙන ගිහිල්ලා අභිජනනය කළා ඒවා නැති කරලා තියෙනවා. දැන් ගැමියෝ ළඟ නැහැ. අපේ බිත්තර වීත් ඒ වගේ. මෙන්න මේ නිසා අපි වගා කළ හැකි ඉඩම් ප්‍රමාණයේ වගා කිරීම කියන එක අධෛර්ය මට්ටමට පත් කිරීමත් අපි තනිකරම වාණිජ වශයෙන් පිටරටින් ගෙනල්ලා කෑමේ ක්‍රමය ආරම්භ කිරීමත් නිසා පසුගිය අවුරුදු 20-30 තුලදී සම්පූර්ණයෙන්ම අපි නිෂ්පාදනයක් නොකරන මිනිස්සු බවට පත් වුණා. අපි කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඉස්සර තිබුණා ගෙදරක් ගත්තාම අඩුම වශයෙන් ආහාර සුරක්ෂිතතාවය කියන එක තිබුණේ අම්මා කෙනෙකුට කිව්වොත් නෑෙක් එහෙම එනවා කියලා අම්මා කරන්නේ මේ කුස්සියට ගිහිල්ලා දුම්බැස් අත ගාලා අටකොස් ටිකක් ගන්නවා. ඕක මැල්ලුමක් වෙනවා. අලගහක් කිරි අලගහක් ගලව ගන්නවා. එයාට මේ හාල් හොඳටම තිබුණා. මේ නිසා ආහාර සුරක්ෂිතතාවය ගෙදර තිබුණේ. නමුත් අද ආහාර සුරක්ෂිතතාවය ගෙදර නැහැ. කිසි කෙනෙක්ම නිෂ්පාදනයක් කරන්නේ නැහැ. මේ නිසා අපේ නිෂ්පාදන ධාරිතාවය කියන එක විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ඔව් දැන් මහාචාර්යතුමනි ඔබ හොඳ තැනකට ගෙනාව. දැන් එකක් තමයි මා අර කලින් විමසූ දේ. දැන් මට මොහොතකට අවසර දෙන්න ඇමතුමකට යන්න අයවන ඔබට. ආයබෝවන් මේ ඉන්නාද වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. ඔව්. අවස්ථාව ලබා දුන්නට මේ ඔබතුමාලගේ කාර්යභාරය ඉතා හොඳ විදිහට දැන් කෙරීගෙන යන විදිහ අපි මොකද රටට විශාල මඟ පෙන්වීමක් ඔබතුමාලා කරනවා. ඔව්. ඒකට අපි ස්තුති කරනවා රට වෙනුවෙන්. මගේ ප්‍රශ්නේ මහත්තයා දැන් අපි අපනයන කුණාටුවක් අපනයන අපි විප්ලවයක් කරන්න පුළුවන් මම හිතනවා අපේ රටේ මොකද මේ අපේ දැන් උසස් පෙළ පාස් වෙච්ච ළමයි ඉන්නවා කරපු ළමයි විද්‍යා ළමයින්ට මේ හොඳ දැනීමක් තියෙනවා. ඒගොල්ලෝ මේ විශ්වවිද්‍යාලට වලටම මේ නොගියත් මේ අපිට කරන්න පුළුවන් ඕන උෂ්ණත්වය පාලනය කරලා අපිට ඕන දෙයක් වවන්න පුළුවන් ළමයි ඉන්නවා රටේ. මොකද ඒ දැනුම ගමේම නිකන් මැලවිලා යනවා. මොකද උපකරණ තියෙනවා මිස් කියලා එකක් තියෙනවා. ඒකෙන් උෂ්ණත්වය අඩු කරන්න පුළුවන් ඕනනම් දැන් බෙල් පේපර් වගේ වලට එහෙම කරන්න පුළුවන්. අපිට ඒක රස්සාව බලාගෙන යනවා. එතකොට දැන් අපිට පුළුවන් දැන් අපි දකින විදිහට චෞර වලල්ලක් මේ අපනයනය කරනවා ඩොලර් ටික රට දෙන්නද ඔබතුමාලා කියන විදිහට ඒකට වෙන්නේ දැන් මොකද ඒගොල්ලෝ ඩොලර් ටික වෙන ක්‍රමයකින් රට එවන්න නැතුව මේක විනාශ කරලා දානවා. ඒකයි අපිට දැන් වෙලා තියෙන්නේ. ඒකට අපිට හොඳ ටිකක් හොඳ ජනතාවක් අපිට ඉන්නවා මේ අවංක ජනතාවක් රටේ. ඒගොල්ලෝ මේක බාරගත්තොත්
මේකට ලංකාවට මේ කොයි රජයකටත් අපි යෝජනා මේ රජයට එන රජයකට උනත් මේ උනාට වැටි කරන අපනයනය පිළිබඳ මිනිසුන්ගේ මානසිකව ඇති කරන්න ඕන. මොකද අපි වීදම් කරන්න පුරුදු වෙච්ච જાතියක් නේ. ඒ වීදම් ඩොලර් වීදම් කරනවා. ඒතකොට ඩොලර් ඇති කරන විදිහට මානසිකව අපි අද මේ රංගිරියට ස්තුතිවත් වෙනවා මේ දැන් ගීසතිය නම්ම මේකට විශාල වැඩ පිළිවෙලක් මේකට කරගෙන මේක අනිවාර්යයෙන් රංගිරියට අපි කියන්නේ මේ හොඳ තැනක් හම්බ වෙනවා මේකේ. ඒක ඔබතුමාලාට අපි කියන්නේ මේක මේ ඔබතුමාලා වගේ විශාල පරිමාණය කරනවා වගේම හැම කෙනෙකුටම අපි දවසකට වීදම් කරන පෙට්‍රල් ටික වන් ඩොලර් කීයක් අපි වීදම් කරනවද කියන්නේ. එතකොට ඒ ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අපේ ජනතාවට ඒක කරන්න පුළුවන් අපි කියන්නේ. අපි ඒක ආත්මශක්තියක් තියෙනවා. ඒක කරන්න අපි කැපවෙමු කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇතරම රටමැද ඉන්න අපිට අපේ යහපත තමයි ඔබේ යහපත, ඔබේ යහපත තමයි අපේ සැපත. අපේ බලාපොරොත්තුව ඔබගේ ජීවිතය සැපවත් කිරීම. අපේ දිවි පරදුවට තියලා අපි ඒ සටනේ ඉන්නවා. බොහොම ස්තුතියි. සමහරට අපිටත් ජීවත් වීමේ ආශාවක් ඇති වෙන්නේ ඔබ නිසා. ඔබට යමක් කරන්න ඕනේ කියලා. මහජනතුමනි දැන් මේ කියන කතාත් එක්ක ඔබත් හොඳ තැනකට ආවා. එකක් තමයි දැන් මේ 225ම එපා කියනවා. ආය 225න් කවුරු හරි ඕනේ කියලා. දැන් මම කියන්නේ අපේ සටන් පාටවලත් එහෙම මේ පිරිපුන් බවක් නැහැ කියන්නේ. ඒක ඇතුළේ හිතා ගන්න බෑ මොකද්ද මේ කියලා. මම හිතන්නේ ඒතකොට දැන් එහෙම තමයි. ඒතකොට දැන් අපිට මේ චෞරවලල්ල අවශ්‍ය නැහැ. මේ කට්ටියගේ ප්‍රශ්න විසඳනතුරු මේ රට හදන්න හිටියොත් අපිට ආත්මිකට හදන්න හම්බෙන්නේ නැහැ කියලා තේරෙනවා. දැන් මේ වාගේ තරුණ කණ්ඩායම් ඉන්නවා. තව මේ මහජනයා සමග මහජනයා පෙරටු කරගත්ත විකල්පයක් පිළිබඳ සංවාදයක් අපිට බැයිද? මේ මහා නිධානයක් සම්පත් ගොඩක් පිළිවෙල ඔබතුමාම කිව්වා මේ නිල්ල දාපු රටක් දැන් තාම පිනි වැටෙනවා මේ රට වැස්ස වැටෙනවා. පොළොව තෙමිලා තාම පොළොව තෙතයි හැමතැනටම. ඒතකොට මේ මහා පුංචි බිම විකල්ප පාරකින් ගෙනියන්න බැයිද ඔය කියන තිරසර නිෂ්පාදන දේශීය නිෂ්පාදන පද්ධතියක් කරා. මොකක්ද ඒ විකල්පය? අපි ඇති නේද දැන් මේ ප්‍රශ්නේ කතා කරා. මම කියන්නේ අපි මේ දේශපාලඥයන්ට මේ ප්‍රශ්නේ කතා කරන්නේ. හැමෝම කියන්නේ මේක අරුබුදයක් කියලා. අපි දන්නවා ඉතිහාසෙත් අපිට හොඳ රටක් තිබුණා. දැන් ඒ සමහරලාට ඒවා කී කියලා වැඩක් නැහැ. දැන් අපි මොකද්ද පාර? නෑ මං හිතන්නේ දැන් ඔය අපේ කීර්ති මහත්මයා අපි මාස 6 අවුරුද්දකට විතර මේ ප්‍රශ්නේ කතා කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද ලංකාවේ මුළු ජනගහනයෙන් 77ක් විතර ඉන්නේ ගැමියෝ ගොවියෝ. නමුත් අපි එක බටු එළදෙනක් ලෙඩ නෑ ඒගොල්ලන්ට ලංකාවට ආවේනික එළදෙනක් හැදුවොත් අවම වශයෙන් කිරි බෝතල් 5ක් දවසට ගන්න පුළුවන් මේ පුංචි දරුවන්ටයි වැඩිහිටියන්ටයි දෙන්න මේක ප්‍රමාණවත්. නමුත් මේ දේශපාලනය විසින් වෙලා ගනු ලබන පිටිගෙන්නන කොන්ත්‍රාත්කරුවන් විසින් මේක අධෛර්යමත් කරලා තියෙනවා. ඒකයි ඉන්දියාවේ එළහරක් කාඩ්බෝඩ් සහ පිදුරු කාලා තමයි කිරි දෙන්නේ. මෙච්චර නිල්ල තියෙන රටක එළහරක් ඇති කිරීම කියන එක සම්පූර්ණයෙන් අධෛර්යමත් කරලා තියෙනවා. පස්කෝරස ලැබෙන්නේ නැහැ. ගොම ටිකක් නැහැ මේ ඔක්කොම අහිමි කරලා තියෙනවා. ඇයි හේතුව? නිල්ලට ග්ලයිෆොසේට් ගේනවා. නිල්ලට වල් තෙල් ගහනවා. වල් තෙල් ගහනවා. එතකොට අපිට පරිප්පු එවන්නේ ඉන්දියාවෙන් කටුසර භෝගයක් වශයෙන්. ලංකාවේ තිබුණ රටතෝර කියලා වර්ගයක් ඒක දැන් නේපාලයේ සහ ඉන්දියාවේ වගා කරනවා. ඒක අභිජනනය කරලා ඒක අපි මෙහෙ කියනවා බටානා කියලා. එහෙම නැත්නම් තෝර පරිප්පු කියලා. කඩල පරිප්පු කියලා. ලංකාවේ අරගස් නැත්තරම නැති කරලා තියෙනවා. ඒ නිසා අපේ නිෂ්පාදනයේ කිසි දෙයක් නොකර අපේ තියෙනවා කිසිම ලෙඩක් හැදෙන්නේ නැති මිරිස්සා සමාන කොච්චි වර්ග විතරක් 19ක්. හැබැයි ඒවා අධෛර්යමත් කරනවා. ඒ වෙනුවට මිරිස් ගෙනනවා පිට රටින්. මුංගට හදන එක අධෛර්යමත් කරනවා. ඒවා ගෙනනවා ඕස්ට්‍රේලියාවෙන්. ඊට පස්සේ බංග්ලාදේශයෙන් ගේනවා කංකුම් හදන එක අධෛර්යමත් කරනවා. ඊතකට අමු මෙනේරි මුං මේ සියලුම දේවල් අධෛර්යත් කරනවා. මේ චෞරවලල්ලේ ඉන්න පිරිස විසින් කළ නිෂ්පාදනයේ බිඳ දාලා තියෙන්නේ. ලංකාවේ පළතුරු වර්ග විතරක් තියෙනවා 176ක්. දැන් ඉන්න දරුවෝ කන්න දන්නෙත් නැහැ. හැබැයි ඇපල් තියෙනවා තාම. ඇපල් තියෙනවා තාම. පලා වර්ග තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ 103ක්. මහනුවර තියෙනවා 97ක්. අල වර්ග ලංකාවේ 400ක් තියෙනවා. මධ්‍යම පළාතේ අල වර්ග 58ක් තියෙනවා. නමුත් මේ කිසිම අල වර්ගයක් පිළිබඳ පර්යේෂණ කරලා සාගතය සහ පන්ද පෝෂණය නැති කිරීම සඳහා ව්‍යාප්ති ප්‍රවේශය මගින් ජනතාව අතරට ගෙනියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අල පිළිබඳ කරන සියලුම පර්යේෂණ කරලා පත්‍රිකා ලියන්නේ ඉංග්‍රීසියෙන් සිංහල සහ දෙමළ ජනතාව කියන මේ පර්යේෂණ ආයතන නඩත්තු කරන මිනිසුන්ට අර කරන පර්යේෂණ වලින් කිසිම වැඩක් නැහැ. ඒ නිසා එක්තරා ආකාරයක කොන්ත්‍රාත්කාර චෞලවරල්ල විසින් දේශපාලනය හා සම්බන්ධ වෙමින්
සාමාන්‍ය මහ ජනතාව නිෂ්පාදන ප්‍රවාහයට ගන්නේ නැතුව කරන මේ මහා කූට ව්‍යාපාරයේ හේතු කොටගෙන සාගතය සහ මන්ද පෝෂණයෙන් අපි පිළිලා තියෙනවා වෙලාගෙන තියෙනවා. ඒක ඔබතුමා කියන ආකාරයට මේ සාගතය සහ මන්ද පෝෂණය ඇති කරන බිහි කිරීමක් ඇති කරන හිතාමත සමාවෙන්න තව අමුතුමකට තියෙනවා අයිබෝන් ඔබට. හලෝ අයිබෝන්. අයිබෝන්. ඔව්. මම හේලි කෙනෙක් කතා කරන්නේ. බණ්ඩාරවේදී. ඔව් හේලි මහත්මයා අයිබෝන්. අයිබෝන් මේකයි මම ටිකටම මේ අත්තරන් අහනවනේ ඔබතුමා දන්නවනේ ඒක. නමුත් මෙහිමයි මේ අදහස් රටට යනවා අඩුයිනේ. ඇත්තටම අර එක්ක මේ ජීවසුම අපි මේ නවත්ත ගත්තා වගේ මේක රට පුරා සම්බන්ධ මාලාවක් වගේ දෙයක් අපිට සංවිධානය කරගන්න බැරිද ගමගේ මහත්තයා? අපි ජනතාවගේ අදහස් සහ යෝජනා මත අපි ඉදිරියේදී සැලසුමක් හදන්න බලාපොරොත්තු වෙනවා මහජනයා සමග මොකක්ද කරන්න කියලා අපි මාධ්‍ය හැටියට අපිත් හිතමින් ඉන්නවා. දැන් ඔබතුමීගේ යෝජනාව බොහොම හොඳයි. අපි ඒක රටක් ජාතියක් ඉදිරියට එක කියන්න බොහොම ආඩම්බරයෙන් කියන්නේ අපි කෙසේ වී නමුත් මේ විප්ලවය දැන්ට පටන් ගන්න තියෙනවා යම් යම් කරගෙන යනවා. අතවසෙම මම හිතන්නේ අපේ කීර්ති මහත්මයාත් එක්ක දැනට මාස 8කට විතර ඉස්සර ඉඳන් අපි අනුරාධපුරයෙන් පටන් ගත්තා. මේකට අපි කියනවා ජීව ශක්තිය පුණ්‍ය භූමි ව්‍යාපාරය කියලා. රටේ ජීව ශක්තිය පන්සල් කේන්ද්‍ර කරගෙන මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම මේ පදනම තව ස්වල්ප වේලාවකින් මම කියනවා ඔබතුමිය ඊටාම නිවැරදිව ප්‍රකාශ කළා. මේ වන විට අපි ලංකාවේ අස්සක් මුල්ලක් නැරමිය මේ ව්‍යාපාරේ පටන් ගන්න තියෙනවා. කෘෂි ආර්ථිකය නැවත ගොඩනගලා අපි කිරි ආර්ථිකය ගොඩනගලා ඇත්ත වශයෙන්ම නැවත නිෂ්පාදන ආර්ථිකයට යෑම සඳහා පන්සල් හා සම්බන්ධ කරගත්ත ජීවන ගමනකට ඒ ප්‍රසත්ත වෙයි. නිසා මාධ්‍ය විසින් සපයනු ලබන මේ විශිෂ්ට කාර්යභාරය අපි අගය කරනවා. මතුවට හැම මිනිහෙක්ගෙම විඥාණය තුළට මේ අපි ඇතුළත් කරනවා. අපි නිදහස් අධ්‍යාපනයේ විසින් පෝෂණය කරන ලැබූ උගතුන් වශයෙන් අප වහා මේ කාර්යය කළ යුතුයි කියලා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. අදත් අපි හඟුරංගිත ප්‍රදේශයේ විශාල රැස්වීමක මේ අදහස දීලා අද ඉඳන් පටන් ගන්න වැඩපිළිවෙල ගිහිල්ලා තමයි හවස් මානව මෙතෙන් ආවේ ගමගේ මහත්මයා. ඔව් අපි මහජනයා සමග ආර්ථික වැඩපිළිවෙලක් සමාජ සංස්කෘතික වැඩපිළිවෙලක් ඉස්සරහට ආරම්භ කරන්න ඕනේ. කට්ටිය කැබිනට් හදාගෙන ඇමති කණ්ඩායම් බෙදාගෙන ඇමති දූර බෙදාගෙන අපි දන්නේ නැහැ මේ පක්ෂ වලට මොනවද වෙනවා කියලා. අපි දන්නවා මේ වෙලාවේ බොහෝ පක්ෂ ඉතාම බරපතල විදිහට තමන්ගේ පක්ෂ අභ්‍යන්තරය ඇතුලේ ගැටලු ඇති වෙලා අරුබුද ඇති වෙලා එකිනෙකා පක්ෂ වලින් එලවා ගන්න නිරප ගන්න සහ එකිනෙකාට දොස් පවර ගන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඒකෝට දැන් අපි බලාපොරොත්තු වෙන්නේ මේකද? අපි යලි කියනවා පක්ෂ පාට බෙදෙන නොසලකා හැරමින් මේ රට අන්තිම මොහොතේ ගොඩ දාන්න නැත්නම් ගොඩ නගන්න මේ වැටෙන ප්‍රපාතයෙන් ඉස්සරහට ගන්න එන්න කියලා හැමෝට මේ කියද්දිත් හැමෝගේම ප්‍රශ්නේ තියෙන්නේ පිල් බෙදාගෙන මේක හරි දුක හිතෙනවා. ඉතින් මේ කවුද මේ සිද්ධ කරන්නේ? අපි හිතනවා මේ අයගේ මේ નિසරු කතා ජනතාවට ගෙනියන එකත් පාපයක් කියලා. මේ අයගේ අරුබුද අපිට වැඩක් නැහැ. අපිට තියෙන ප්‍රශ්න වෙනයි අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රශ්න විසඳ ගන්න. ඒ නිසා වගකීමෙන් අපි බොහොම කියන මේ සියලු දෙනාටම ජනතාව ඉන්නේ බොහොම අසීරු තැනක. මේ ජනතාවගේ ජීවිතේ ජන ජීවිතේම කඩා වැටෙමින් තියෙන්නේ. ඔවුන්ගේ සමස්තය කඩා වැටෙමින් තියෙන්නේ. නිසා ඔබ දැන් ඔබතුමා හොඳ වචනයක් කිව්වා අපේ මහාචාර්යතුමා මේ සවිඥානික කියන වචනේ දැන් මෙතෙක් කල් අපි එසේනම් ඉඳලා තියෙන අවිඥානිකව අපි දේවල් නොදැනි නොතේරි අපිට දේවල් වැටහෙන්නේ නැතුව අපි සල්ලි අරගෙන පිටරටින් සල්ලි ගෙනල්ලා මොනවා හරි කරලා අපි ඒ වගේට කැම ටික ගෙනල්ලා බේට් ටික ගෙනල්ලා මේ වෙලාවෙත් අපි යූරියා ටික ඉල්ලනවා. අපි දන්නේ ඒවා කතා කරමු. මේ නිෂ්පාදන පද්ධතිය ගැන කාට හැඟීමක් තියෙනවද කාට හැඟීමක් නැද්ද කියලා අපි දන්නේ නැහැ. කෙසේ වී නමුත් අපි කොහොම හරි ගොඩ යන්න අවශ්‍යයි. අපි අන්තිම හුස්මත් මේ මාතෘ භූමිය වෙනුවෙන් කැප කරන්න කැමතියි. අපි යනවා විරාමයට. ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම ඒම තමයි එකම විසඳුම. රැඳෙන්න අප සමග. ඔබ නැවත නිනාද සජීවී සංවාදයේ සමගයි මෙක් වන්නේ ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම. රට අර්බුදයකට ගියේ මේ නිෂ්පාදන පද්ධතියේ සහ ආර්ථික ක්‍රියාවලිය ආර්ථිකයේ හැසිරවීමේ වැරදි නිසා කියලා අපි දිගින් දිගටම දන්නවා. ඒතර දේශීය නිෂ්පාදන පද්ධතිය නිකන් ගොඩ ගන්න බෑ. ඒකට ඉන්නවා දේශීය නිෂ්පාදන පද්ධතිය හා සම්බන්ධ වෙච්ච තවත් සම්පත් බොහොමයක්. එකක් මේ ස්වභාවික සම්පත්. ඊට පස්සේ මේ රටේ ඉන්න
මහජනයා ඔවුන්ද මේ රටේ මානව සම්පතක්. මේ මානව සම්පතව ඒ මානව සම්පත ඒ වටිනා මානව සම්පත කාර්යක්ෂමව නිපුණතා සහිතව මේ ස්වභාවික සම්පත් වලට මුණ ගැස්සුවොත් තිරසාර අන්දමින් මේ නිෂ්පාදන ආර්ථික උස්සන්න කියලා ඔවුන් උත්සාහවි. තව වෙලාවකට අවශ්‍යත් නැති මේ හැදෙන කොස්ගස් කොට දැන් මේ මහජනතුමා කියපුව අල වර්ග මේවා තාම තියෙනවා. මේවා තාම ගස්වල කොස් හැදෙනවා. මේ වෙලාවේ බිම ඉඳන් උඩටම කොස්. හැබැයි තව නිලධාරි කණ්ඩායමක් කියනවා නෑ බඩගින්නක් එනවා කියලා. බය කරනවා. ඒක මේ බය කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක බය කරුවොත් තමයි තව පැත්තකින් මේ රටට ඕන ජරාවක් ගේන්න ඉඩ කඩ තියෙන. කීර්ති මහත්මයා දැන් අපි මේ ඩොලර් අර්බුදයක් ගැන කතා කරනවානේ. ඒකට නැවත අපි දැන් නෑ කියන පාම් පිටි නෑ කියනවා, යූරියා නෑ කියනවා, කිරි පිටි නෑ කියනවා. ඒතකොට දැන් ආය සැලසුම් කරන්නේ අර පරණ විදිහටම රට ගෙනියන්නද කියලා සැකයක් තියෙනවා. ඔබතුමා මොකද හිතන්නේ දැන් අපිට දැන් අපි පොඩි මට සමා වෙන්න ඇමතුමකට මං ගිහිල්ලා එන්නම් 066 22 83 86 89 අයිබෝන් අපිට මාලබෙන් සුරංජ මහත්මිය කතා කරන්නේ අයිබෝන් අයිබෝන් නම්ගේ මහත්තයා ඔව් කතා කරමු මම වැඩසටහන අහගෙන හිටියා තැනින් තැන ටිකක් මේ පැත්තට වැස්ස තියෙන නිසා පොඩක් පැහැදිලි මදි ඒ වුණත් මම අහගෙන හිටිය අද දවසේ ඇත්තටම මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්ධව මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේ අපේ රටේ තියෙන ආහාර අර්බුදයට විසඳුම් හොයන කාලෙක නිසා ඉතින් මට කියන්න තියෙන ඇත්තටම මේ අපේ බඩගස ගැන දැන් කතා කළා ඔබතුමා ඉතින් ඒ ගැන තමයි කියන්න තියෙන්නේ ඉතින් ඇත්තටම බැලුවොත් එහෙම මේ වෙනකොට දැන් සංඛ්‍යා ලේඛන වලින් හොයාගෙන තියෙනවා අපේ රටේ කොස් පරිභෝජනයට ගැන කතා කරොත් එහෙම ඒකට කොස් පළදාව ගැන කිව්වොත් එහෙම කෝටි මෙට්‍රික් ටන් කෝටි 28ක් හැදෙනවායි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් අපි පරිභෝජනයට ගන්න කෝටි 8ක් පමණයි. එතකොට හිතලා බලන්න කෝටි 20ක් අපිට යනවා. එතකොට දැන් අපිට තාගතයක් එනවලු අපේ රට එහෙම ලොකු දරිද්‍රතාවයකට පත් වෙනවලු. ඒතර මේ කෝටි කොස් මෙට්‍රික් ටන් කෝටි 20ක් නිකන් අහක යනවා. එතකොට මේවා තියෙන්නේ ගොඩක් වෙලාවට රජයේ ඉඩම් ආශ්‍රිතව. එතකොට ඒ රජයේ ඉඩම් වලට ගියොත් මිනිස්සුන්ට කොස්ටියක් කඩාගත්තොත් නඩුවක් දාන්න පුළුවන්. ඒතර ඒ වගේ තත්ත්වයක මේ රට අපේ තියෙන්නේ. ඉතින් මම යෝජනා කරන්නේ මේකට හොඳ වැඩපිළිවෙලක් සකස් කරොත් අපිට මේ ආහාර අර්බුදයට ලොකු විසඳුමක් ගන්න පුළුවන් කියන එක. ඔව්. මම හිතන්නේ බොහොම ස්තුතියි ඔබතුමියට. මම හිතන්නේ අපිට මේ අතිශය වැදගත් මේ කාරණා දැන් මේ බය කරලා පාම් පිටි ගෙන්නන්න හරි පිට රටින් හාල් ගෙන්නන්න හරි යොමු කරන්නේ අයවට ඩොලර්නේ අවශ්‍ය වෙන්නේ කීර්ති මහත්මයා. ඒතර මේ ක්‍රියාවලිය නොනවතින මේ අර්බුදයකට යන්නේ. ඒ කියන්නේ තවදුරටත් අපිට ඩොලර් හොල්ලන්න බැයි නම් වියදම් කරන්න බැයි නම් අවම ඩොලර් මිලියන 500ක් 600ක් අවශ්‍ය නම් මේ අපිට බලශක්තිය ගෙනලා දුවා ගන්න හරි. ඒතකොට දැන් එතකොට කර්මාන්තරික හරි දුවන්න පුළුවන්. ඒතකොට දැන් මේ ක්‍රියාවලියේදී දැන් අපිට මේ හරහා තවත් දුරටත් ණය ගැනීමේ ක්‍රියාවලියකින් ඉන්නේ. මේකෙන් ගැලවෙන්නේ කොහොමද? මේකට තියෙන හැකියාව මොකද? එකක් තමයි ණය වාරික ටික අපි ගෙවන්න වෙනවා කොහොමද? ඒ කියන්නේ අපිට දැන් මේ හම්බෙන බොහෝ ඒ වගේ වාරික නැවත එන්න පටන් ගන්නවා. ඒකට අපි එතන හිර වෙනවා. දැන් නව අගමැතිවරයාත් ආපහු කරන්නේ ණය ගන්න එකනේ. දැන් ඒතකොට දැන් මේවා ගෙවන්න එකක් එනවා. ණය ගෙවන ගමන් මෙහෙන් නිෂ්පාදන පද්ධතිය නැගිටවන්න. මේ දෙකම කරන්න කළමනාකරණය කරන්න පුළුවන්ද අපිට? එකවර. ඇත්තටම මේ ගමගමැතිතුමා මේ අගමැතිතුමා මේ අවස්ථාවේදී ණය ගන්න එක ඒක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉස්සෙල්ලාම ජීවත් වෙන්න කණ්ඩ සහ අත්‍යවශ්‍ය ටික අවශ්‍යයි. ඔව් විවාදයක් නැහැ කරන්න වෙනවා. හැබැයි ඒක කිසිම ආකාරයකින් විසඳුම නෙමෙයි. ඒක ඇවිල්ලා මේ මොහොතේදී කර යුතු දෙයක් හැටියට කර යුතු දෙයක්. හැබැයි අපි හැමදාම කරේ මොකද්ද? අපිට 100ක් හම්බ වෙනවා නම් 200ක් වියදම් කළා ඉතුරු ගැප් එකේ පියව ගන්න අපේ යම් ලෝන්ස් එන්න වැඩි කරා. දැන් අපිට ලෝන්ස් ගන්න බැරි නිසා මොකද රටක ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ ලෝන්ස් දෙන එක. ඊට පස්සේ අපි කරන්න වෙලා තියෙන්නේ අපේ තියෙන දේවල් විකුණන්න. දැන් අපි දැන් ඒක තමයි දැන් විකුණ යන්නේ. දැන් ඊට පස්සේ අපිට තව ටිකක් කල් යනකොට අපිට විකුණන්න දෙකුත් නැතුව යනවා. ඒතකොට එදාට මොකද්ද කරන්නේ? ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දැන් අපේ තියෙන සම්පත් ටික ඉතුරු කරගෙන අපෙන් නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕනේ. ඒ කියන්නේ කර්මාන්ත ටික මෙහි විහිවෙන්න ඕනේ. ඒක තමයි මෙතෙක්කල් දේශපාලනඥයන්ගෙන් හෝ රජයේ උසස් නිලධාරීන්ගෙන් සිද්ධ නොවුනේ. ඒ කියන්නේ මම මේ සමස්තය ගැන කතා කරනවා නෙමෙයි. ඇත්තටම මම මේ අවස්ථාවේ කිය යුතුයි
ගර්මත් අමාත්‍යාංශයේ මම ගිය සුමානේ ඒ ලේකම්තුමා සහ ඒ අධ්‍යක්ෂකතුමාලා කීප දෙනෙක් හම්බුණා. එතුමන්ලා ඉතාමත්ම පොසිටිව් විදිහට උපරිම සහයෝගය දෙන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඒක අපි අනිවාර්යෙන් ප්‍රශංසා කරන්න අවශ්‍යයි. එහෙම නිලධාරීන් ඕන තරම් ඉන්නවා. හැබැයි මම කියන්නේ ඒ නිලධාරීන් කීප දෙනෙක් හින්දලා මේ රටක් වෙනස් කරන්න බෑ. මේකට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා අපි හැම මොහොතකම කියන්නේ ඒකයි. මොකද එතකොට සියලුම රජයේ උසස් නිලධාරීන් සහ පාලන නිලධාරීන් සියලු දෙනා දන්නා තමුන්ගේ වපසරිය මොකක්ද කියලා. එතකොට තමයි මේ රටක් කෙලින් කරගන්න පුළුවන්. මොකද හේතුව තමයි අද මේ වෙනකොට මේ අවුරුදු 70 ගානක තිබිච්ච අදූරදර්ශී දේශපාලනය සහ මේ ක්‍රමවේදය හරහා සියලු දෙනාම දැන් පුරුදු වෙලා තියෙන්නේ ඩීල් දාන්න. ඒ කියන්නේ මොනවා හරි ලංකාවට ගෙනහලා ඒක විකුණලා යැපෙන්න තමයි හදන්නේ. මොකද ඒ මානසිකත්වය හැදිලා තියෙන නිසා සහ ඒකේ ලොකු නෙට්වර්ක් එකක් හැදිලා තියෙන නිසා ඒක බ්‍රේක් කරන්න හරි අමාරුයි. ඉතින් ඒ දේ තමයි මේ මහ බැංකුව ASCII සිද්ධ වෙලා තියෙන්නේ. ඔය අපි දැන් කිව්වේ දැන් ඊයේ පෙරේද කෝප් කමිටුවේදී කියනවා ඒකේ මේ ප්‍රෝග්‍රෑම් එක, කියන්නේ සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් එකම හදන්නද මිලියන 7000ද 70000ද ඔන්නෝම අති දැවැන්ත මුදලක් ගැන කතා කරනවා. නඩත්තු කරන්න මාසෙකට යනවා මිලියන 5ක් දුක දෙනවා මාසෙකට නඩත්තු කරනවා. මේ ඔක්කොම කරලා තියෙන්නේ මේ සල්ලිත් නාස්ති කරන ගමන් මේවා ඔක්කොම හොයාගන්න බැරි වෙන්න අච්චාරු කරලා ඊට පස්සේ කවුද හොරකම් කරන්නේ, කවුද ලංකාවට සල්ලි ගේන්නේ, කවුද කළු සල්ලි ගේන්නේ, කවුද මේවා විනාශ කරන්නේ කියලා ඔක්කොම දැනගන්න බැරි වෙන්න සෙන්ට්‍රල් බැංක් එකම අච්චාරු කරලා තියෙන්නේ. හැබැයි එහෙම කර යුතු නෑ. මේ ඔක්කොම කරලා තියෙන්නේ මේකට ඉතින් රජයේ උසස් නිලධාරීන් නිසා රජයේ දේශපාලනඥයන් මේකට අනිවාර්යයෙන් වක් කියන්න ඕනේ. එතකොට ඒක ඒ විදිහට සිද්ධ වෙද්දී දැන් අර ඉස්සලා මැතිතුමෙක් කතා කළා ඇත්තටම අපේ මේ කැලෑ කැපීම ගැන. ඇත්තටම ලංකාවේ මේ මහාචාර්යතුමා වගේ අපිට අවශ්‍ය තරම් ප්‍රමාණ භූමි ප්‍රමාණ තියෙන වගාවට අපි අනවශ්‍ය කියන්නේ වැඩිපුර කැලෑ කැපිය යුතු නැහැ. උදාහරණයක් ඇටියට අපිට අවශ්‍ය ලංකාවට අවශ්‍ය සියලුම දැනට අවශ්‍ය සීනි ටික නිෂ්පාදනය කර ගැනීම සඳහා අපිට හෙක්ටයාර් ලක්ෂ 1,20,000යි අවශ්‍ය වෙන්නේ. ඒ ටික තියෙනවා. ඒ ටික හැදුවොත් අපිට ඩොලර් මිලියන 800,000ක් අපිට ලංකාව පිටරට එන ඩොලර් ටික ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ අති දැවැන්ත ආර්ථිකයක් ඒ හරහා බිහි වෙනවා. අපි දැන් අවුරුදු 5ක 6ක ඉඳලා අපි ඒ ආර්ථිකය ගොඩනගන්න ඒ කර්මාන්තේ මේ රටේ ගොඩනගන්න හදනවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒවා ඉම්පෝට් කරන අය ඉතා බලගතුයි. ඒගොල්ලෝ ඊට පස්සේ කැබිනට් එකේ හෝ රජයේ උසස් නිලධාරීන් ඒගොල්ලන්ගේ සම්බන්ධකම් උඩ මේව නවත්තනවා. එහෙම නැත්නම් ඒව කරන්න පිරිස් ඉන්නවා. ඉතින් ඒ වගේ දෙයක් කරොත් අර කිව්වාගේ A level පාස් වෙලා O level පාස් වෙලා ඉන්න දරුවන්ට පුළුවන් ඒව සෑහෙන ආර්ථිකයක් ගොඩනගන්න තමාගේ ට්‍රැක්ටරයක් හදාගෙන තමුන්ගේ ව්‍යාපාරයක් හදාගෙන මේවා අපි එතකොට ප්ලෑන් කරගෙන තියෙන්නේ මේවා අවුට්සෝස් කරලා කරන්න. ඒ කියන්නේ මේ දේ කරන්නේ මේ අපි පෞද්ගලිකව හම්බ කිරීමේ පරිමාණය මේ කරොත් තමයි මේ රට දියුණු වෙන්නේ. ඒක ඔබතුමා කලකින් නම් කිය හිටියා මේ හරි සරල දෙයක් ඔබතුමාට මේ ලංකාවේ ණයට ගෙවන එක ඔබතුමාගේ කර්මාන්තය හරහා කියලා. දැන් ඔබතුමා ඒක තාම කියනද ඔබතුමා කැමතිද මේ වැඩේ තාම කරනවද ඒක? අනිවාර්යෙන් ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් ඒකට අදාළව මේ අර සමාජ ධාරාවල තිබිච්ච දේවල් හරහා මිනිස්සු ඇත්තටම මටත් මිනිස්සු 400ක් කතා කළා. ඒගොල්ලෝ කතා කරලා ඉතින් ගොඩක් ප්‍රශංසා කළා සහ කිව්වා ඒ අවශ්‍ය ඕනෑම අවස්ථාවක අපිට උදව් කරන්න ලෑස්ති කියලා. ඒක මම හිතනවා ලක්ෂ ගණනක් ඒක බලලා කමෙන්ට්ස් දීලා තිබුණා ලක්ෂ 2-3ක්. ඉතින් ඒගොල්ලන් ඇත්තටම ගොඩක් ප්‍රශංසා කළා තිබුණා. ඉතින් මම ඉතාමත් සන්තෝෂ වෙනවා අපේ මේ ජනතාව ඒ වගේ ඉතාමත්ම මේ පොසිටිව් විදිහට ඒ ගැන කතා කළා සහ ඒ හෘදයාංගම ස්තුතියි සියලු දෙනාට පුද කරනවා. ඉතින් ඒ වගේම මේ මමත් කියන්න අවශ්‍යයි මේ ඔය ග්‍රැෆයිට් කර්මාන්තය සහ ඊට අදාළ කර්මාන්ත හරහා අපි අවසාන වශයෙන් කරන්න හදන්නේ මේ විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන ඉංජිනේරුවන් සම්බන්ධ කරගෙන ඒ කර්මාන්තකරුවන් සම්බන්ධ කරගෙන මේ රටේ අපිට පුළුවන් වෙනවා අති දැවැන්ත කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් බිහි කරන්න. ඉතින් ඒක තමයි අපේ ටාගට් එක. ඒ කියන්නේ ග්‍රැෆීන් හරහා පමණක්. ඉතින් ඒ ග්‍රැෆීන් නිෂ්පාදනය හරහා ඒ ටික සිද්ධ වුණොත් ලංකාව ලෝකේ තියෙන දියුණුම කර්මාන්ත ඒ කියන්නේ මේ කර්මාන්ත කියන්නේ නිකන් අර ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එක වගේ අර මේ පොඩි ලාභයක් කියන එක නෙමෙයි. මම කියන්නේ විශාල ප්‍රමාණයක් ලාභ ලබන්න පුළුවන් පරිසර හිතකාමී සහ ලෝකයේ දියුණු තාක්ෂණයට අවශ්‍ය වෙන නිෂ්පාදන ගොඩක් හදන්න පුළුවන්. ඒක නිසා ඒ අදහසේ මම කොහොමදත් ඉන්නවා. ඒ කොහොමද තිරසාරයි මේ අපි කතා කරන දේවල්ත් එක්ක ගත්තාම අනිවාර්යයෙන් මේක තිරසාරයි. ඔව්. එකක් පරිසරයට හිතකරයි. මේවායි කාරණා. අපිට එතකොට හැමෝටම මේ අවස්ථා තියෙනවා මේ ආර්ථිකයේ ප්‍රතිලාභ භුක්ති විඳින්න. දැන් ඒක අපි ඒ කාරණා
කතා කරමු තවදුරටත්. මහාචාර්යතුමනි දැන් අපි ඔබට මතක් කරනවා 066 22 83 60 89 ඔබේ ගැටලු යොමු කරන්න. මහජනයා සමග සහභාගී වෙච්ච ආර්ථිකයක් ඒ වගේම සහභාගීත්ව සාකච්ඡාවක් සංවාදයක් තුළින් මේ රටේ දැවෙන ප්‍රශ්න ටික කොහොමද අපි විසඳගන්නේ? ඒකට ඇත්තටම කවුරු හරි ඇවිල්ලා ගේ දොරකඩට ලොකු බඩු මල්ලක් ගෙනත් දෙයි. එහෙමත් නැත්නම් ප්‍රශ්නේ විසඳලා මෙන්න උත්තරේ කියලා දෙයි කියලා හිතාගෙන නැතුව මහජනයාටත් තියෙනවා මේ වෙලාවේ ලොකු වගකීමක්. ඒ වගකීමේ පළවෙනි කාර්යභාරය තමයි මේ අර්බුදය නිවැරදිව තේරුම් ගැනීම. මොකද මේ වෙලාවේ ජනතාවත් නොමග යවනවා. ඔවුනුත් වෙන සටන් බිම් කුඩා මේ සටන් බිම් හදලා තවදුරටත් දේශපාලන පක්ෂ විසින් කරන්නේ ඔවුන්ව මම්මුලා කරන එක. ඒතකොට ඔවුන්ව මම්මුලා වීම ඇතුලේ වෙන්නේ ඔවුන්ට මේ සැබෑ ප්‍රතිලාභය අහිමි වෙන එක. දැන් මේ මහාචාර්යතුමනි දැන් අපි මේ වෙලාවේ නිත්‍ය වශයෙන්ම පාර හොයා ගන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. ඒතකොට දැන් මම හිතන්නේ මේ ගමගේ මැතිතුමනි ඒක කොහොමද අපි කරන්නේ? මම අර එක ප්‍රශ්නයකට උත්තර දීලා ඔබේ ප්‍රශ්නට එන්නම්. අර නෝන මහත්මයෙක් කිව්වා කොස් ගැන. ඉතින් අපි දැන් ඔය ග්ලූකෝස් ඩි ග්ලැක්සෝ කියන ග්ලූකෝස් වර්ගය අපි ගෙන්නේ ඒවා මඤ්ඤොක්ක පිටි සහ කොස් වලින් තමයි නිස්සාරණය කරලා අපට ලැබෙන්නේ. ඒ වගේම දැන් ලෝකේ හුඟක් එයාලයින්ස් වල දෙන්නේ කොස්සට ඊටාම ප්‍රසන්න විදියට බෙදලා දැන් ඕස්ට්‍රේලියානු එයාලයින් එකේ කැනඩාවේ ඒවා ඉන්දියන් කම්පැනිස් වලින් කරන්නේ. කොස් වලින් විතර නිෂ්පාදනය 2000කට වැඩි හදනවා ලෝකේ. ඉතින් කොස් කියන්නේ අතිශය පෝෂණ තත්ත්වෙන් ඉහළ අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සු බත්ගස කියලා හඳුන්වපු දෙයක්. නමුත් ලංකාවේ එක සම්පූර්ණයෙන්ම ඇත්ත වශයෙන්ම ඉස්සර අවම වශයෙන් කොස් ගසකින් අපිට පොළොස් වල ඉඳලා අන්තිමට අටුකොස් වැලි කොස්තර දක්වා අවම වශයෙන් වර්ග 19ක් හදන්නට පුළුවන්. නමුත් එය භාවිතයෙන් සම්පූර්ණම විනාශ කරලා දාලා තියෙන්නේ නැති කරලා දාලා තියෙන්නේ. ඒ නිසා අපි මං හිතන්නේ වහාම අපි අපේ ගෙවතු වල තියෙන කොස් වලින් ප්‍රශස්ත ඵලය ලබාගෙන මිනිසුන්ගේ පිෂ්ඨය වැඩි කරලා ඒක ඒ මිනිසුන්ගේ ඥාන ශක්තියට බලපාන ආකාරයට සකස් කිරීමේ ව්‍යාපාරයක් යන්න ඕනේ. ඒත් එක්ක මං හිතන්නේ ගමගේ මහත්මයා කියපු එකට මම එනවා. අපි මේ ඔය හුඟ දිනෙක යෝජනා කරපු මේ දේ අපි මං හිතන්නේ මම කීර්ති මහත්මයාත් එක්ක සාකච්ඡා කළා. දැනට අපි ආකෘතියක් හදලා තියෙනවා. ඒ වගේම මේක අපි දේශන මට්ටමින් ගම්බද වලට ගිහිල්ලා පවත්වාගෙන යන ක්‍රියාමාර්ගයක් බවට පත් කරලා තියෙනවා. මේක චින්තනයක් පමණක් නෙවෙයි. අපි දැනට මාස 8කට ඉස්සෙල්ලා පටන් ගත්තා මේ එප්පාවල හුරිගස්වැව පන්සලේ ශ්‍රීවර්ධනාරාමේ තිඹිරිපොළ සුමංගල හාමුදුරුවන්ගේ පන්සලත් එක්ක සම්බන්ධ කරගෙන අපිට අනුරාධපුරයේ මේක තියෙනවා. ඊට පස්සේ අපි දැන් ලංකාවේ දසදිග්භාගේ පටන් ගත්තා. අපි මූලික වශයෙන් මේ තුලට අඩංගු කරනවා විශේෂයෙන්ම මේ මොඩලයට ඔබතුමා කියන පරිදි ඒක තමයි මේ කරන්න පුළුවන් නම් මේක දැන් ඔය AIT කියන තායිලන්ත විශ්වවිද්‍යාලයේ ඉන්නවා ප්‍රොෆෙසර් බෆලෝ බැංකින් කියලා. එතුමා 3 වෙනි ශ්‍රේණියේ විතරයි සමත්. නමුත් එතුමා හරක් බැංකුව පිළිබඳ ලෝකේ ප්‍රශස්ත පුද්ගලයෙක්. ඉතින් ඒ කියන්නේ එක හරක් පැටියෙක් ගහපුවම එයා මේච්චලයට දෙනවා. දෙවෙනියා තව එකෙක් පැටව කියලා තව කෙනෙකුට දෙනවා. මේ විදිහට බැංකු හදනවා හරක්ගෙන්. ඒකට අපි යෝජනා කරනවා මේ විදේශීය රෝග සහිත විශාල වශයෙන් මුදල් වියදම් කරන හරක් නොව අපට ලංකාවේ හිටපු පැරණි බටු වෙල දෙනක් හැම ගෙදරකම හදන්න. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා සෑම ගෙදරකටම පාහේ මේ එළවලු වර්ග 5ක්, අල වර්ග 5ක්, පලා වර්ග 5ක්, පැපොල් ගස් 2ක්, දෙහි ගස් 2ක්, අඟුණමැල් 1ක්, තෙබු පඳුරක්, කරපිංච ගස් 1ක්, අලු කෙසෙල් ගස් 2ක්, අලව මුරුංග ගහක්, ඉඟුරු පඳුරු 10ක්, කහ පඳුරු 10ක් ආදී වශයෙන් මේ අනිවාර්යයෙන්ම තමන්ගේ ගෙදර අපි ගෙවත්ත සකස් කරගත යුතු වෙනවා. තට්ටු නිවසක වුණත් පෝච්චියට වුණත් හදන්න පුළුවන් දේවල් මෙතන තියෙනවා. ඒ නිසා මේවා දිරිගැන්වීමෙන් අපි විදේශ වලට යවන මුදල් ඔක්කොම ඩොලර් ප්‍රමාණය අපේ ඉතුරු කරගන්න පුළුවන් යම් මට්ටමකට ස්වයංපෝෂිත ආර්ථිකයක් හදාගන්න ඕනේ. එතකොට අපි කිරි පිටරටින් එන නිසා බලාගෙන ඉන්න ඕනේ නැහැ. දරුවන්ට කිරි ටික දෙන්න පුළුවන්, වැඩිහිටියන්ට කිරි ටික දෙන්න පුළුවන්. මේවා ඒ වගේම ඊටාම පෝෂණ මට්ටමින් ඉහළ. මම කිව්වා දැන් කොස් අපිට භාවිත කරන්නට පුළුවන්. මම දැක්කා ඉන්දුනීසියාවේදී අක්කර 8,000 වගේ ඊටාම කෙටි බද්ධ කරනු ලැබු කොස් ගත් තියෙනවා. ඒ වගේම අපිට විදේශ විනිමය හොයන්නට පුළුවන් ඩූරියම් වර්ග තියෙනවා බද්ධ කරපුවා අක්කර දහස් ගානක වවලා තියෙනවා.
බෝඩ් එකේ යන තැන ගහලා තියෙනවා මේ ඒකේ සුවඳ නම් අපාය වගේ රස නම් දිව්‍ය ලෝකේ වගේ කියලා මේ ගෙඩි කඩා ගන්න පුළුවන් මේ ළඟට ගිහිල්ලා ලංකාවේ ඩූරියන් ගහක් ගත්තොත් එහෙම එක ගෙඩියක් බිමට දාත් අලියෙත් මැරෙනවා. ඒ වගේම මොර තියෙනවා තායිලන්තේ වගේ රටවල බද්ධ කරපුව අඩි 8 විතර ගස් විදේශ විනිමය උපයන ඩොලර් ගේන දේවල් පේර වර්ග තියෙනවා දෙල් ගෙඩි තියෙනවා මං හිතන්නේ කිලෝ 10ක් විතර ඒවා. ඉතින් ඒ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රසස්ත ලෙස වර්ධනය කළ එම තාක්ෂණය මිනිසා ජීවත් කරන අතරම දේශීය ලෙස මිනිසාට ඩොලර් උපයන්න පුළුවන් කාර්යභාරය නිර්මාණය කරනවා මේ කෘෂිකාර්මික රටවල්. ඒ වගේම මිනිසුන්ට දරන්න බැරි මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර නොව ඊටාම සරල යන්ත්‍ර සූත්‍ර ගොවියන්ට දීලා තියෙනවා මේ රටවල. අපි තායිවානයේ ගත්තොත්, තායිලන්තයේ ගත්තොත්, ජපානයේ ගත්තොත් කොළමඩවණ්ඩ මේ ඇත්ත වශයෙන්ම භූතය සුනාමි වගේ විශාල වියදම් තියෙන දේවල් නෙවෙයි, යන්ත්‍ර නෙවෙයි, පුංචි යන්ත්‍ර හදලා තියෙනවා ගයන් කපන්න. කොළ මඩවණ්ඩ යන්ත්‍ර හදලා තියෙනවා. නමුත් ලංකාවේ කෘෂි තාක්ෂණය කියන එක කොහෙද තියෙන්නේ කියන එක මට ගැටලුවක්. ඒ නිසා මම හිතන්නේ අපි මේ ආකෘතිය එක් අතකින් නව රැකියා උත්පාදනයක් ලබා දෙන අතරම ස්වයංපෝෂිත ආර්ථිකයේ යුක්තව පිටරට බලා ඉන්න චින්තන ධාරාව අපි වෙනස් කරනවා. ඔව් දැන් මහාචාර්යතුමනි අතුරු ප්‍රශ්නයක් දැන් අපි හැමෝම ඉල්ලා සිටින්නේ මේ ස්වාධීන ආර්ථිකයක්නේ. කියන්නේ ජාතික ආර්ථිකයක්. එහෙම නැත්නම් ජාතික නිෂ්පාදන පද්ධතියක් වල තමයි මේ කතාව යන්නේ. දැන් ආපහු ගත්තාම දැන් අපි හිතමුකෝ දැන් අපේ රටේ කෘෂිකර්මය ගත්තාම ප්‍රධාන ගොවි තැන අපේ ආහාර නිෂ්පාදනයේ ප්‍රධාන කොටසක්නේ. මේ සම්බන්ධ ආයතන ගොඩක් තියෙනවා. විශාල සෙනගක් ඉන්නවා, මේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්නවා. දැන් අපි ගත්තාම එහෙම නිලධාරීන් විතරනේ අපේ මිනිස්සු. දැන් ඇට පිට රටින්, පොහොර ටික පිට රටින්, උදැල්ල පිට රටින්, යන්ත්‍රය පිට රටින්. ඒතකොට මේ වැඩ කරන්න විතරයි අපි. ඒකට ඒක ජාතික වෙනවද අපිට? දැන් නැවත අපි ඉල්ලන්නේ මොකද? මම මෙතන කිව්වේ උදාහරණයක් වශයෙන් ලංකාවේ ගොවිපළ යාන්ත්‍රීකරණය කියන එක බිඳ වැටලා තියෙන එක. නමුත් අපි මේ අතරම කියනවා අවම වශයෙන් අපි මේ වගා කරන්න යන්නේ දේශීය භෝග ඔක්කොම. කෘෂි රසායනික ඕනේ නැහැ. ඒ වගේම අපි කියලා දෙනවා කෘෂි රසායනිකෙන් තු වගා කරන ක්‍රමය. අපේ මෑකරල් වර්ග විතරක් තියෙනවා 28ක් විතර. මුකුත් ඕනේ නැහැ. පොළොම් මෑ තියෙනවා, ඒ වගේම රෑන් මෑ තියෙනවා, රත් මෑ තියෙනවා, කෝටු මෑ තියෙනවා. මේවා මුකුත් ඕනේ. මේවා ඔක්කොම දේශීය. ඒ වගේම අපි කියනවා අපි වෙළඳපළට යන්න ඕනේ. දැන් බෝංචියට 9ක් රුපියල් 60යි. විදේශ වලින් ගේනේ. පුංචි පැකට් වල දාලා තියෙනවා මේ දවස්වල. ඒ වෙනුවට අපි මේ නිසංගමල රජ්ජුරුවොත් පොළොන්නරුවේදී බෙදලා තියෙනවා අපට ආවේනික වෙච්ච බෝංචි වර්ගයක්. ඒවා නැවත නැවත හදන්න ඕනේ. ඒවා මේ නිසා අපි ඒ වර්ගය දැන් ප්‍රචලිත කරගෙන යනවා. ඒ වගේම අපේ තියෙනවා දඹල වර්ග, අවර වර්ග, ඒ වගේම මේ විශාල ලැයිස්තුවක් හැදලා තියෙන ඔක්කොම දේශීය වර්ග. ඒ වගේම මේ පලා වර්ගත් ඒ වගේ. ඒ වගේම අපි දැන් නැවත හැම ගෙදරකටම අහනවා ඒගොල්ලන්ට පුංචි දුම්මැස්සක් හදාගන්න. මේ අපි මේ හැම දුම්මැස්සකම ඇස්වට්ටියක් කියලා හදලා ඒකේ අපි බීජ ඇට වර්ග මේව සංරක්ෂණය කරනවා. පරණ තත්ත්වයට යම් මට්ටමකට යනවා. ඒතකොට ඒ නිසා මේ අපි මේ කන්නේ දුවගෙන ගිහිල්ලා වෙළඳපොලෙන් අපි ගේන්න ඕනේ බීජයට. අපි ගොවියන් අතර හෝමාරු කරලා අපි මේ බීජයට බීජ සංචිත හදනවා හැම ගෙදරකම ගොවියන්ට හෝමාරු කරගන්න පුළුවන් විදිහට. ඒක දැන් අපිට න්‍යායික විසඳ ගන්න ප්‍රශ්නකුත් තියෙනවා. මට ඇමතුමට යන්න ඉඩ දෙන්න. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව් බුද්ධික මහත්මයා ඔබ කතා කරන්නේ අපිට. ෆොන්සේක මහත්මයා ඔබ අපිට කතා කරන්නේ අයිබෝන්. ඔව් අයිබෝන්. ගමගේ මහත්තයා මීට ඉස්සෙල්ලා වසන්ත බණ්ඩාරයි කීර්ති වික්‍රමරත්න මහත්තයාගේ වැඩසටහන මම ඔක්කොම වගේ අහනවා. මේ වැඩසටහන කිව්වා මේ ආර්ථිකය නගවන්න නම් අපි ඉස්සෙල්ලාම අපේ කෘෂිකර්මය දියුණු කරන්න ඕන. අනිත් එක මෙහි තියෙන මේ මහත්තයා කීර්ති වික්‍රමරත්න මහත්තයා ඉතාම උසස් කෙනෙක්. අපි සම්පූර්ණ වැඩසටහන දැක්කා. අර ග්‍රැෆයිට් වලින් මේව හදලා ඒවට මිලේ වැඩි කළා. ඒවයින් එන ආර්ථිකයෙන් අපේ ලංකාව ගොඩ දාන්න පුළුවන් සූර්ය බලශක්තිය අර මේවා කියලා. නමුත් දැන් මේ ආණ්ඩුව දැන් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ නිකන් මිනිසුගේ ටැක්ස් වැඩි කරනවා, කබලේ ලිපට වැඩිනවා කියලා කරන්නේ. අනිත් එක මේ තරම් හොරකම් කරපු මිනිස්සු ඉඳද්දි ඒ මිනිස්සුගේ සල්ලි අය කරන්න බලන්නේ මේ නිකන් මිනිසුගේ ටැක්ස් ගහනවා. අර වසන්ත බණ්ඩාරයි කීර්ති වික්‍රම මහත්තයා මොයිට ඉස්සෙල්ලා කිව්වා ඒගොල්ලන් ඔය දැන් පත්කල මන්ත්‍රී 29 දෙනා අරන් දාලා මේ කට්ටිය හොඳ කට්ටිය පත් කළා මාස 6ක් දෙන්න අපි ආර්ථිකය ගොඩ දාලා පෙන්නන්නම් කියලා. ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා මට ප්‍රශ්නයක් තියෙන්නේ මේ දැන් තියෙන ආණ්ඩුව. හරියට මේ ඒගොල්ලන් කරන හරියට මේ කොහෙද යන්නේ මල්ලි පොල්ලෝගේ වැඩ තමයි. මේ ගමගේ මහත්තයා මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මට ඕනේ කීර්ති වික්‍රම මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර එක. මල් ළඟ තිබුණා.
ඒක මගේ දැන් මිස්ප්ලේස් වෙලා කොහෙද කියලා දන්නේ නැහැ. මට පුළුවන් නම් ඒක නම්බර් එක දෙන්න පුළුවන් නම්. අපි වැඩසටහන අවසානයේදී ඔබට ලබා දෙන්න පුළුවන් අපේ නාලිකාව හා සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එතුමගේ අංකය ලබා දෙන්න පුළුවන්. බොහොම ස්තුතියි කතා කරන්න 066 22 83 66 69. අපිට දැන් අර්බුද ගොඩක් තියෙනවා. මේ එකක් තමයි මහාචාර්යතුමනි දැන් අපි මේ පාර දිගේ යනකොට දැන් එකක් අපිට ප්‍රධාන දේවල් ටිකක් තියෙනවා. ආහාර, ඖෂධ, ඊට පස්සේ මේ අපි කරගෙන යන නිෂ්පාදන මාදිලියේ ගැටලුවක්ද නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් විභාග කරන්න වෙනවා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයකට දැන් අපි කරගෙන ගිය මේ ආර්ථික ප්‍රවාහය අපේ ආර්ථික ගමන තීන්දුව වෙලා තිබ්බේ පරිසර හිතකාමී අන්දමින් නෙවෙයි. ඒකට ඒක ගොවියෝ සහ නිෂ්පාදකයෝ දැනගන්න ඕනේ. දැන් අපේ ඇලදොල දූෂණය වෙන්න පටන් හොඳටම දූෂණය වෙලා තිබ්බේ. වැව් ටික දූෂණය වෙලා තිබ්බේ. කියන්නේ අපේ වාරි සහ වාපි ඒ ඔබතුමා කිව්වේ මහා අගනා ශිෂ්ටාචාරය බිඳ වැටෙන්න එක හේතුවක් මේ සියල්ල ජලය කියන එක අන්තිමට මේ වතුරේ තමන්ගේ ජීවිතයේ නිදන්ගත වග්ගොඩ රෝගයට අරගෙන යන තැනට වතුර සවුත් වුණා. ඒ වතුර සවුත් වුණේ පොළොව සවුත් වුණා. දිගින් දිගටම රසායනික ද්‍රව්‍ය දාලා පොළොව නිසරු වෙලා පොළොව ලෙඩ වෙලා පොළොවත් එක්ක හැදුණු ගහකොළ ලෙඩ වෙලා ඒ ගහකොළ කන අපි ලෙඩ වෙලා ඒ වෙනුවට තව පිට රටින් ගෙනල්ලා ආපහු ජරාව ආනයනික විස සහිත දේවල් සංස්කරණය කරපු ආහාර එහෙම නැත්නම් දූෂිත ආහාර කන්න පටන් ගන්න ඒ හුරු කරලා පාම් පිටි වලට අපේ ආමාශය ලඝු කරලා මෙට්‍රික් ටන් ලක්ෂ ගණනක් ගෙනලා කන්න පුරුදු වෙච්ච ආර්ථිකයක් අපිට තිබ්බේ. දැන් අපි ඉල්ලන්නේ මේකද ආයේ. දැන් 225ත් එපා කියනවා. ආයේ චුට්ට නැතිනොට යූරියත් ඕනේ කියනවා. දැන් අපිට මේක තේරෙන්නේ නැහැ නේ. දැන් ඔබතුමාලා වගේ මැදිහත් වෙන්න එපා මේක ලෙහලා දෙන්න. දැන් අපිට එකක් වෙන්න එපායි. දැන් එක උත්තරයක් තියෙන්න බෑ ප්‍රශ්නෙකට. දැන් අපි කියමුකෝ අපි නඩත්තු කරපු කෘෂි කර්මයේ වැරදි නම් අපි කෘෂි කර්මය වෙනස් කරන්න උත් නැද්ද? ඒක තමයි මම හිතන්නේ. අපි කමින් බොමින් හිටපු කෑම වලින් අවසාන ලෙඩෙක් හැදෙනවා නම් අපි කරන්න ඕන මොකද? කෑම බීම රටාව වෙනස් කරන එක. දැන් මට අහන්න තියෙන්නේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබතුමා මෙහෙම කියනකොට ආය දුම්මැස්ස හදන්න කියනකොට දැන් මේ ආපසු යෑමක් කියලා ඉස්සර කිව්වනේ මේ කුඹුර කොටන්න වෙයි ඉගෙන ගන්න නැත්තම් කියලා. ඉගෙන ගත්තේ නැත්තම් කුඹුර කොටන්න වෙයි කිව්වා බොහෝ අයට. ඒතකොට දැන් දුම්මැස්ස හදනකොට මේක නිකන් ආපසු යෑමක්ද ඉදිරියට යෑමක්ද? නෑ මම හිතන්නේ අපි ආපසු යෑමක් නෙවෙයි. ඉතිහාසයේ වැරදි සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම දැන් ජර්මනිය වගේ කාර්මික වශයෙන් ඉතා දියුණු රටවල පසුගිය වසර 30 තිස්සේ උත්සාහ කරේ මේ සාම්ප්‍රදායික ගොවිතැනට එන්න. ඒගොල්ලෝ පටන් ගන්න තියෙනවා. ස්විට්සර්ලන්තේ කියන කඳුකර රාජ්‍යයේ ඉතාම විශිෂ්ට ධනවාදී ආර්ථිකයක නූතන කර්මාන්ත භාවිත කරවටක් නැවත ඒගොල්ලෝ මේ අපි කියන ආර්ථිකයට යන්න යනවා පැවැත්ම සඳහා. ජපානෙත් ඒ වගේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා අපි ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශෝ මේ පරණ ක්‍රමයට අපි යන්න හදනවා. ඒ කියන්නේ ලියවිච්ච හුඟක් පොත් අපි කාබනික ගොවිතැන කියන ඒවා අපි ගේන්නේ ජර්මනියෙන් නැත්තම් ස්විට්සර්ලන්තෙන්. නමුත් ඒ අප තුල තිබුණා. ඒ කියන්නේ මේ පරණ කියන්නේ අලුත් එක ඔබතුමා මේ කියන්නේ. ඔව් අලුත් එක. පරණ මෑයෙන් එන්නේ මේ අලුත් එකක්. අලුත් එක එනවා නැවත. අපි ඒක වැළඳ ගන්නවා බොහොම අපේ තිබිච්ච එක නේද මේ කියලා. ඒ නිසා අපි යන්නේ වැඩි කාලයක් ජීවත් වෙන්න නම් ආයිබෝවන් කියන එකෙන් දීර්ඝායස ලබා ගන්න නම් අපි යම් මට්ටමකට ජීවත් වෙන්න. අපි ගෑස් ගැනීමේ පෝලිම තුල ඉඳගෙන පෑ ගණන් මරා ගන්නව වෙනුවට අපි මේ අපට ගැළපෙන විදිහට පුංචි ලිපක් හදාන පොඩි ගෑස් ටිකක් ගෙදර නිෂ්පාදනය කරගෙන මේ ගෘහස්ත ලෙස මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් අපි ඒක ඉතිහාසයේ ආපස්සට යාම නෙවෙයි. ඉදිරියට යාමක්. හැබැයි අපි අර පැරණි තාක්ෂණය, පැරණි දැනුම නව්‍යමය වූ දේවල් එක්ක මිශ්‍ර කරගෙන අපි වඩා සුරක්ෂිත නිරෝගී මිනිසුන් බවට පත් කිරීමට අර දේවල් අවශ්‍ය වෙනවා. ඔබතුමා මෙහෙම කෙනෙකුට අපිට හිතෙනවා දැන් අපි මේ විදුලි උපකරණ ගොඩකට මැදි වෙලා අපේ මතකයෙන් කොටසක් තියෙන්නේ දැන් විදුලි උපකරණයක් ඇතුලේ. අපිට අපේ දුරකථන අංකයවත් ඔබටවත් ඔබේ අසල්වාසීන්ගේ සහ නිවසේ හෝ කාගේ හෝ සමීපතයන්ගේ දුරකථන අංක 5ක් මතකද කියලා කල්පනා කරන්න. ඒතකොට දැන් අපි පැහැදිලිව දන්නවා මේ මෑත කාලේ වෙන විට අපේ මේ මනසේ වැඩි කොටසක් අපි මේ විදුලිය සහිත වියලි කෝස් සහිත යම් යම් උපකරණ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් බොහෝ අයට කියන්නේ මේ මතකයේ ගබඩා කරන පොඩි පොඩි පතුරු තියෙනවා. මෙමරි චිප්ස් කියපුවම තමයි ගොඩක් අය දන්නේ. මේවට අපි අපේ මතකයේ බාර දීලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමා මේ කියන එක ඇතුළේ අපිට හිතෙනවා මේ අපේ ඔළුව ආයෙ වැඩ කරන්න ගන්නේ නේද එතෙන්ට ගියාම කියලා. මේ විද්‍යුත් උපකරණ ඔක්කොම විසන්දි වෙලා මේ තියෙන ලෝකේ ඇතම් අනවශ්‍ය සම්බන්ධතා ටික ගැලවුණ පස්සේ අපිට අපිව මුණ ගැහි. ඒ කියන්නේ මේ පරණ එක අලුත් එක ආකාරයෙන් එනවා කියන එකෙත් පොඩි
වෙනසක් තියෙයි. අපි බලමු කතා කරලා ඔබ කොයිතරම් එකඟ වෙයිද දන්නේ නැහැ. අපි ඔබ ආපහු ගල් යුගයට ගෙනියන්න හදනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි දන්නවා ඒ කාලේ යුගයේ මිනිස්සු තමන් කන බත් පතර හදාගත්තේ නැහැ කියලා. හොඳ ආකාරවම දන්නවා. ඒ කාලේ මිනිස්සු බොහොම නිදුකින් නිරෝගීව අවුරුදු 100ක් 98ක් වගේ හිටියා කියලා අපි දන්නවා. නිසා මෑතුගේ අමිහිරිම සිද්ධි අපි ගාව තියෙනවා. කුඩා ළමුන්ගේ වයස අවුරුදු 35ට සීමා වෙයි කියලා පුවත්පත් නිවේදන දකින්නවා. අපිට ප්‍රවෘත්ති හම්බ වෙනවා. ඉතින් අපි බලමු මේ ඇවිල්ලා ඉන්න තැන හරියද? අපි යන්න ඕනේ ඉතිහාසයේ මෙන් ඉදිරියටද කියලා බලමු. අපි යනවා විරාමයට. ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම. අර්බුදය කියන්නේ ආර්ථික අර්බුදය විතරක් නෙවෙයි. අපි රෝගීන් බවට පත් කරන, අපි මානසිකව ශාරීරික ගිලන් කරන මේ අශීලාචාර සංවර්ධන ක්‍රමයක් ඇතුළේ තමයි අපි වැඩමින් ඉන්නේ සහ වැඩමින් හිටියේ. මේකෙන් එළියට යන්නයි අපට අවශ්‍ය. අපි යනවා අන්තිම විරාමයට. රැඳෙන්න නින්නාද සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමග මේ වන්නේ ජාතික නිෂ්පාදන පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම. එකක් ඔබට මා සඳහන් කළා දිගින් දිගටම අපි කතා කළේ මේ දේවල් වල හිඟතාවය, මේවාගේ විකෘතිය, මේවා සම්බන්ධව අපිට නොමැතිකම, අගහිගකම්, තුර මේවා ණයවීම, ඊට පස්සේ පිටරටින් ගෙන්නගෙන ඒවා කියන්නේ අපේ දේවල් ආනයනය කිරීම වැඩි කිරීම. ඒ කියන්නේ අපනයනය අඩු කරලා, අපනයනය නැතිම කරලා, දුර්වලම කරලා ආනයනය වැඩි කරපුවාම අපිට අත්විඳින්න ප්‍රශ්නේ. හැබැයි දැන් මේ අර්බුදයේ එක් ස්වරූපයක් තියෙනවා. අපි මෙතෙක් කරගෙන ආපු නිෂ්පාදන ක්‍රියාදාමය ටිකක් හිතුවක්කාරයි කියනවා. ඒක සාමාන්‍ය ලෝකයේම තියෙන පිළිගැනීමක්. ලෝකය 1970 වගේ කාලයකදී ආපහු හැරලා බලනකොට ලෝකයට තේරෙන්න ගත්තා මේ සමස්ත නිෂ්පාදන ක්‍රමවේදය ඇතුලේ අපි ගොදුරු කරගන්නවා මේ පරිසර පද්ධතිය. සාගරය, ජලය, මහ පොළොව, වායුගෝලය. මොකද ඔබටත් මටත් මේ සියල්ල අපි දැක්කා අපේ පහුගිය කොරෝනා වසංගතය ඇතුලේ ඔක්සිජන් සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් එනවා ලෝකෙට ආවා. නිසා ඔක්සිජන් නැතුවම මිනිස්සු මැරෙන්න ගියා. මැරුණා. ඒතකොට දැන් අපි මේවා ඇතුලේ කියන යම් යම් සබාධම නිකුත් කරන යම් යම් සංඥා තියෙනවා. මේ සංඥා අපි තේරුම් ගත්තොත් අපට පුළුවන් යම් ආකාරද මේ ආර්ථික අර්බුදයේ සම්බන්ධවත් යම් යම් සංඥා අපිට නිකුත් කරා කලින්. ඒවා මෙතුමන්ලා විද්වතුන් කියන්න පටන් ගත්තා. ඒවා නොසලකා හරිමින් මේ රාජ්‍ය දුප්පත් කිරීමේ වැඩසටහනකට හිටියා කට්ටිය. ඒ නිසා අපි අන්තිම මොහොතේ බිමටම වැටුණා. හැබැයි මේ පරිසරය සම්බන්ධව අපිට කියන යම් යම් සංඥා මේ සංඥා අපි මනාව තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ පාරිසරිකව අපිට එන විපත් ව්‍යසන ඉදිරියේදී ඒ වගේ ගැලවෙන්න. කීර්ති මහත්මයා දැන් ඔබ දැන් මේ නිෂ්පාදන ක්‍රියාදාමය නිරතුරුවම පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ ගමන් කරන්න ඕන කියන කාරණේ ලංකාවට අතිශය වැදගත්. මොකද කුණු කඳු නායකීය කුණු පොඩි රටක මේ කසල මේ රටට ගෙන්නපු ඒ වගේ මේ ගම් වතුරද දැන් මේ මොහොතේ යම් යම් විපත් පොඩි වැස්සටත් ගලන යට වෙන ස්වරූපයකට අපි ඇවිල්ලා තියෙනවා. අපේ ඉඩම් පරිහරණය හරි දුප්පත්. ඒ කියන්නේ ඉඩම් පරිහරණය මෙතුමා දවස් ගණන් කියාවි අපිට ඓතිහාසිකව මේ ඉඩම් පරිහරණය පිළිබඳව අපිට තිබ්බ අලිඛිත සදාචාරාත්මක තිබුණා යම් යම් ගනුදෙනු කීපයක්. ඒ සංස්කෘතික ප්‍රවේශයෙන් බැහැර වෙලා අපි මේ දුප්පත් ආයතන පද්ධතියට ඇතුල් කරලා මේ ගඟ කට්ටියකට, කැලේ කට්ටියකට, සත්තු කට්ටියකට මේ වගේ දීලා මේ පරිසරය ටිකක් මේ ලොකු ගැටලුවකට ලක් වෙලා ඉන්නවා. අපි කොහොමද මේ ප්‍රවේශයන් හදාගන්නේ? මේ පරිසරය සම්බන්ධ කතා කරන මාසයක් සහ වැඩිපුර පරිසර දිනයක් වෙන නිසා මම මේ ප්‍රශ්නේ අහන්නේ. කමගේ මතම ඊට ඉස්සෙල්ලා මම කැමති අර ප්‍රශ්න දෙකකට උත්තර දීලා ඉන්න. එකක් තමයි දැන් අපි මිනිසුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථිකයනේ. එතකොට අපිට රටේ ආර්ථිකයක් ගොඩ ගන්න බෑ අපේ තරුණ ප්‍රජාව ත්‍රිවිල් නම් එලවන්නේ. හරි. එතකොට අපි දැන් එතෙන්ට තල්ලු වෙලා තියෙන. ඒ වගේම අර මහත්මයෙක් ඇහුවා තරුණ දරුවන්ට මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි ඒක ඊටමත්ම සැලසුම් සහගතව කරලා තියෙනවා. සියලු දෙනාම ඒ කියන්නේ මේ සමාජයක්ම වැරදි කොනකට මේ යවලා තියෙනවා. සියලු දෙනාම රජයේ රස්සාවල් කරන්න අවශ්‍ය කියලා. කවදක්වත් රජයේ රස්සාවක් කළා රටක් ආර්ථිකයක් ගොඩ ගන්න බෑ. මොකද ඒක මේ දෙන ඒ කියන්නේ කර්මාන්තකරුවාට හෝ නිෂ්පාදකයාට හෝ ගොවියාට හෝ ඒ සමාජයට දෙන සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් තමයි රජය කියන්නේ ගොඩක් වෙලාවට. මගේ විග්‍රහය අනුව ඒක එක්කෙනාට එක විදිහට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි එතකොට අපි මිලියන 1.8ක පිරිසක් රජයේ සේවකයෙක් කරොත් දැන් පහුගිය කාලෙත් ලක්ෂයක් විතර රක්ෂාවල් දුන්න රජය කියලා.
ඒ වෙන්නේ රටක නිෂ්පාදන ආර්ථිකය කියන එක මොට කිරීමක් ඒ හරහා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපිට එච්චර ජනගහනයක් නැහැ. අපිට එච්චර ඒ කියන්නේ ඒ වගේ රජයේ සේවක ප්‍රමාණයක් ඉන්නවනේ සමහරට කෝටි 10ක විතර ආර්ථිකයකට අපිට මේ වගේ මිනිස්සු පිරිසක් හිටියොත් සමහරට ඒත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අද කාලේ කම්පියුටර්ස් තියෙනවා, විවිධ පහසුකම් තියෙනවා. ඒ රජයක් වැඩ කටයුතු පවත්වාගෙන යන්න. හැබැයි අපි දැන් මොකද්ද කරන්නේ? නිෂ්පාදනයකට අවශ්‍ය වෙන පිරිස් අපි රජයේ රස්සාවක් දීලා කොහේ හරි තියලා තියෙනවා. එතකොට අපි තවත් මිනිස්සු විශාල ප්‍රමාණයක් අර තියෙන කර්මාන්ත හෝ ඒක වගාව වෙන්න පුළුවන්, කෘෂි කර්මාන්තය වෙන්න පුළුවන්, අනිත් කර්මාන්ත වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකින් විධිමත් නැහැ. විශ්වවිද්‍යාලයකින් හෝ එහෙමත් නැත්නම් උපාධියකින් පොම්ප කරනවා රාජ්‍ය ආයතන වලට. රජයෙන් කරන්නේ සර්විස් එකක් නේ දෙන්නේ. ඒ කියන්නේ ඒ රජයේ තියෙන අනපනත් ක්‍රියාත්මක කිරීම හෝ නැත්නම් යම් අනිත් දේවල් ක්‍රියාත්මක කිරීමට තියෙන එක සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හැටියට තමයි මම දකින්නේ. එතකොට ඒකෙන් නිෂ්පාදන ආර්ථිකයකට දායකත්වයක් ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් හොඳ කාලේ නේද? දැන් මේ අර්බුද නිසා සේවකයෝ ඊතරම් වැටෙන්න ඕනේ නැහැ 50% කැඳවන්න කියලා අර සේවා ආයතන යනවා නම් අපිට දැනෙනවා දැන් සේවා අතිරික්තයක් තියෙනවා ඒ තැන්වල කියලා. ඒ කියන්නේ දැන් මේක තේරුම් ගන්න හොඳ පරීක්ෂණයක් නේ. නෑ අනිවාර්යෙන් දැන් රට දුවන්නේ මේ මොනවද දැන් අපේ පළාත් සභාවෙම නැතුව තිබිච්ච රට දුවන්නේ. ඒ කියන්නේ මේ අනිවාර්යයෙන්ම අතිරික්තයක්නේ. ඉතින් ඒ වගේ තමයි අපි මිනිස්සුන් අපේ දරුවන්ව පුරුදු ගන්න හොඳන රජයේ රස්සාවකට යන්නේ කියලා. අපි ලංකාව වගේ රටවල දැන් ඉන්දියාව වගේ රටවල එන්ටර්ප්‍රෙනර්ස්ලා හරියට ඉන්නවා. ඉතින් ජර්මනිය වගේ රටවලත් එහෙමයි දරුවන්ට උගන්වන්නේ තමුන්ගේ දෙයක් කරන්න කියලා. ඒක තමයි ජර්මනිය වගේ රටවල දියුණුලා තියෙන. දැන් මෙහෙ කියන්නේ රස්සාවකට යන රාණ්ඩුයි කියලා. ඒතකොට ඒ දෙයෙන් වෙන්නේ මොකද්ද? එයත් ඇවිල්ලා යැපෙන්නෙක් වෙන්නේ අවසාන වශයෙන්. මොකද ඒගොල්ලෝ නිෂ්පාදනයක් කරන්නේ නැහැ මේ රටේ ආර්ථිකයට. ඉතින් මේ දැන් අපි මේ ප්‍රධාන වශයෙන් මේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන නිසා මම මේ දේ ගැන කතා කරන්නේ. ඒක කීර්ති මහත්මයා අපි අධ්‍යාපනයේ යම් ඉලක්කයන් ඉලක්ක කරගෙන යුතුයි කියන තැනට එන්නේ. අනිවාර්යයෙන්. කියන්නේ දරුවෙක්ව පුඩා වයසේදී ඔහුව සංවිධානය කරන්න ඕන මේ රටේ ජාතික ආර්ථික උවමනාවන් සමාජ සංස්කෘතික උවමනාවන් වෙනුවෙන්. ඔහු මේ වෙන කොහේ හරි හන්දට යවන්න හෝ වෙන ග්‍රහලෝකයකට යවන්න නෙවෙයි අපි පුහුණු කළ යුත්තේ. ඒක පාසල් පද්ධතියෙන් උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියෙන් අපි එළියට දාන කෙනා ඔහු අවශෝෂණය කරන්න නැත්නම් අපිට බයින්න බෑ නැත්නම් ඒක දරුවගේ වැරද්දනේ. මේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හදලා තියෙන්නේ සුද්ධට අවශ්‍ය වෙන සුද්ධට අවශ්‍ය විදිහට රට පාලනය කරගෙන මේ යන මෙයාකක් මිසක් රටක් දියුණු කිරීම අපි ස්වයං පෝෂිත වෙලා අපි දියුණු වීමේ අපි කාර්මික ජනපදයක් වීමේ අවශ්‍යතාවය මත නෙමෙයි. යැපෙන වහල් මානසිකත්වයක් ඒගොල්ලන්ගේ මේ ඒ තියෙන කොලොනියසම් කියන ඒ සිස්ටම් එක පෝෂණය කිරීමට අපිව හදලා තියෙන. අපි එතනින් ඈත් වෙන්න ඕනේ. අපි ගන්න ඕනේ හරියට ජර්මනිය වගේ රටක තියෙන මේ අධ්‍යාපන ක්‍රම. මොකද එහෙ තියෙනවා මේ මහජනතුමත් ඒ ගැන දන්නා හොඳටම. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් අධ්‍යාපන ක්‍රමවලත් හැමෝම යුනිවර්සිටි යන්න නෙමෙයි එහෙ බලන්නේ. එහෙ තියෙනවා තව විවිධ දැන් උදාහරණයක් ඇටියට ජර්මන් ටෙක් කියන එක. ඔබතුමාලා දන්නවනේ ඒක ලෝකෙ ඉතාමත් ජනප්‍රියයිනේ. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ ඉංජිනේරුවෙකුට වැඩිය ජර්මන් ටෙක් ඉගෙන ගත්ත මිනිස්සු ලෝකෙ ඕන තැනක සිටිසන්ෂිප් හම්බ වෙනවා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මේ සමාජයට ඒ අවශ්‍ය වෙන විදිහට ඒ මිනිස්සුන්ව ට්‍රේන් කරලා තියෙන එක. ඒ වගේ අධ්‍යාපන ක්‍රමයකට අපි යන්න අවශ්‍යයි. ඒ වගේම තමයි ඊළඟ එක අපි දැන් ලංකාවේ මේ වෙන ප්‍රයිවට් යුනිවර්සිටිස් දාන්න එපයි කියන එක මම දකින්නේ ඉතාමත් නරක වැඩක් හැටියට. මොකද හේතුව තමයි අපි වාර්ෂිකව ළමයි 25000ක් 30000ක් අතර මේ රටෙන් පිටට යනවා. ඉතින් ඒක හරහා ඩොලර් දැන් මේ වෙනකොට මේ තියෙන ආර්ථිකය යන ඩොලර් බිලියනයක් විතර. කියන්නේ මිලියන 1000ක් විතර මේ රටෙන් පිටට යනවා. ඊට පස්සේ ඒකටත් වැඩි තියෙන භයානකම දේ තමයි මේ මිනිස්සු කවදාවත් මේ රටට එන්නේ නැහැ. එතකොට අපි අවුරුදු 10ක් 12ක් උගන්ලා මේවා කරපු ළමයි ටික පිටරටට ගියාම ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ දෙමව්පියන් එහාට ගෙන්න ගන්නවා. එතකොට මේ රටේ වැඩ කරන්න ඉන්න මිනිස්සු ටිකක් නැතු වෙනවා. මේ රටේ දේපොළ ටික තව කාට හරි විකුණනවා. එතකොට වෙන්නේ මොකද්ද? රටක ආර්ථික සමස්තයක් වශයෙන් බිඳ වැටෙනවා. ඉතින් අපි එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. මොකද මම දන්නේ ඇයි සමහර පිරිස් කියන්නේ කියලා මේ රටට ආදරේ කියන පිරිස් කියනවා මේ රටේ විශ්වවිද්‍යාල බිහි වෙන්න බෑ කියලා. ඇත්තටම ඒගොල්ලන්ට ඕන කළාද මේක ජනශූන්‍ය කරන්න. මම හිතන්නේ ඕක තේරුම් ගන්න ඕන ප්‍රශ්නයක්. දැන් මේ විශ්වවිද්‍යාල නෙමෙයි දාන්නේ යුනිවර්සිටි මේ කැම්පස් දානවා කියලා කියන්නේ. දැන් ගොඩක් වෙලාවට කැම්පස් කියන අර්ථයයි යුනිවර්සිටි කියන අර්ථයයි මම හිතන්නේ මහාචාර්යතුමනි දෙකක්නේ. ඒක පැහැදිලි කරගන්න ඕනේ. දැන් කට්ටියට මේ විශ්වවිද්‍යාල කියන අපි දන්න අතර මේක දාර්ශනික විෂයන් උගෙන ගන්න ප්‍රගුණ කරන සහ වෙන ශාස්ත්‍රීය අධ්‍යාපනයක්. හැබැයි මේ ඔය කැම්පස් කියන එක දාන්න ගියාම
බොහෝ අය හිතලා තියෙන ඒක විශ්වවිද්‍යාලයක් කියලා. කැම්පස් කියන්නේ විශ්වවිද්‍යාල නෙවෙයි කියලා මම දන්නේ නැහැ කී දෙනෙක් දන්නවද ලංකාවේ කියලා. මම චරිතපුරි වහම නිවැරදි කරන්න ඕනේ. ඔබතුමා කියන කාර්යය හරි මේ දාන්න ඕන විශ්වවිද්‍යාල නෙවෙයි. විශ්වවිද්‍යාල ඔහම තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාලයට අත තියන්න ඕනේ නැහැ කවදාවත්. ඒක වෙනම රටක කශේරුකාව වගේ තිබ්බැකි. හැබැයි ඔබතුමා කියනවා වගේ මේ ඔය කැම්පස් වගේ දේවල් දාලා ළමයින්ට යම් උපාධි දීලා අපි වහල්ලු යවනට වඩා ගෞරවනීය රැකියාවලට යවන්න පුළුවන්. ඒක හොඳ. මම හිතන්නේ මම කීර්තිමැතිතුමා කියන එකට එකක් එකතු කරන්න කැමති. මේ එංගලන්තයට අපි වාර්ෂිකව වෛද්‍ය උපාධි සහ ඉංජිනේරු උපාධි සඳහා යවන ඒ අය වැය කරන මුදල් ප්‍රමාණය ලංකාවේ ජාතික ආදායමට වඩා වැඩි. ඒ දෙකට විතරක්. ඒ නිසා ඇයි අපි ඒක නතර කරගන්නේ නැත්තේ ලංකාව තුල? දැන්වත් මේ ඇතැම් වෙනස් කරන්න ඕන අදහස් ටික අර පරණ නීතිද මන් දන්නේ නැහැ. ඒවා දැන්වත් වෙනස් කරන්න කාලෙ මොකද ඒවා කරලා නේද මේ අපි මේ අනතුරට වැටුනේ. දැන් එතකොට දැන් මේ ඔය මේ සමස්තය වෙනස් වෙන්න ඕන කියන කට්ටියට අපි මේ කියන්නේ සමස්තය කියන්නේ ඔක්කොම තමයි. මේ අධ්‍යාපනයේ ඉලක්කයන් තමන් සියල්ලම. එතකොට දැන් මේවා වෙනස් වෙන්න ඕනේ. මේ කාරණේදී ඔබතුමා යමක් කියන්න අවශ්‍ය වෙයි. ඔබතුමාගේ ප්‍රශ්නට අදාළව මේ පරිසරිතකාමී නිෂ්පාදන මාධ්‍යයක් අවශ්‍යයි කියලා ඔබතුමාලා දිගින් දිගට කියනවා. අනිවාර්යෙන් පරිසරිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් කියන්නේ අපේ කර්මාන්තශාලා ටික උදාහරණයක් ඇටියට අපේ සෝලාර් සහ බැටරි කියන තාක්ෂණයට යන්න අවශ්‍යයි. මොකද ඒක තමයි ලෝකේ නවීන තාක්ෂණ වෙන්නේ. එතකොට දැන් අපිට මේ තියෙන ඩොලර් අර්බුදයට ඒක විසඳුමක් වෙනවා. මොකද අපි එතකොට ඒ ඩීසල් ගල් අඟුරු ටික ගෙන්නන්නේ පරිසිතකම අපි මේ රටේ ඒ ටික මෙයා කරනවා. එතකොට අපි ඒකේ යම් ස්කේල් එකකට ගියාට පස්සේ අපිට ඒ වොලියුම් එක වැඩි වුණාම අපිට පුළුවන් වෙනවා ඊට අදාළ කර්මාන්තශාලා මෙහි බී කරන්න. එතකොට ඒ හරහා අපිට දැවැන්ත මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා සහ දැන් ලංකාව ඇත්තටම කුඩා රටක් වුණත් අපි දැන් මම හැමතිස්සෙම ඔබතුමාලා සමග අපි ව්‍යාපෘතිය පටන් ගත්ත මහාචාර්යතුමාලාත් සමග මධ්‍යම කඳුකරේ මේ පින්තාලියක් බවට පත් කිරීම. ඒ කියන්නේ ලංකාවේ මගේ අදහස නම් ලංකාවේ හැම පුරවැසියෙක්ම අවුම් වශයෙන් මධ්‍යම කඳුකරේ ගස් 5ක් හිටවිය යුතුයි කියලා. මොකද ඒක මම නැවතත් කියන්නේ මොකද මේක කොච්චර කිව්වත් මේක කියලා නිම කරන්න බෑ. මේක කියන්නේ හැමදෙනා මේක කරන කල් මම කියනවායි කියලා අදහසේ තමයි ඉන්නේ. මොකද එහෙම නැති වුණොත් ඒකෙන් වෙන සේවය අති විශාලයි. ඒ කියන්නේ මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරම් ලොකු විශාලයක් සේවයක් ඒ රටට දෙනවා. රටේ ආර්ථිකයට සංවර්ධනයක් වෙනවා. අපිට බලශක්ති ප්‍රශ්නෙට විසඳුමක් එනවා. ඒ වගේම ඉදිරියේදී එන ඔය ග්ලෝබල් වෝමින් කියන එකට. එතකොට අපේ ගංගා වෙලාවට වහින්න නැතිව අරවා මේවා ඒ සියලු දේටම විසඳුමක් එනවා. අපිට රජරට ප්‍රදේශයේ වගා කරන්න ඒ අවශ්‍ය සියලුම දේවල් මෙතනින් පහසුකම සැලසෙනවා. ඒකයි මම කියන්නේ ඒ දේ කරන්න අවශ්‍යයි කියලා. ඔව් ශ්‍රී ලංකාවේ හදවත අපේ හුස්ම ටික තියෙන්නේ ඔබ දන්නවා මධ්‍යම කඳුකරේ අපේ කන්ද උඩ රට. ඉතින් මේ කන්ද උඩ රටේ සශ්‍රීකත්වයේ තමයි පහළට ගලා බසින්නේ. ඒ නිසා අපි ටිකක් හිතා ගන්න ඕනේ මේ කන්දක හැඩයේ තියෙන පොඩි රට පොඩි බිම් ලොකු බිමක පොඩි බිමක කන්දෙන් තැන්නට ගලපු ඒ ගංගා 103ක් දියැල 347ක් වගේ ප්‍රමාණයේ ඒ මහා ජලකඳ වැව්වල ගබඩා කරලා ඒ වැව්වලිනුත් ආපහු අපි අයින් කරලා මුහුදට යවනවා. අපි දන්නවා මහා පරාක්‍රම බහුරතුමා කිව්වේ මේ අහසින් වැටෙන වතුර මුහුදට යවන්න එපා කියලා නෙවෙයි මහාචාර්යතුමනි මේ ප්‍රයෝජනෙට නොගෙන අපිට ඒක කොහොමත් අහසින් වැටෙන වතුර අවසානයේ මුහුදට යනවා. ඒක රජුරවන්ට කාටවත් වළක්වන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රයෝජනය කියන කෑල්ලේදී නිෂ්පාදන ආර්ථිකය වට්ටපුවාම අපි පිටරටින් ගෙනල්ලා කණ්ඩවුරු කරපුවාම අපිත් කම්මැලි වෙනවනේ. එතකොට දැන් ප්‍රයෝජනෙට ගන්න නම් අපි එළියට බහින්න එපා. වතුරෙන් ප්‍රයෝජනට ගන්න. ඒක දවස් දෙකක් වහිනකොට අපි කියනවා අයහපත් කාලගුණය කියලා. ඒක එහෙම කාලගුණයක් කොහොමද අයහපත් වෙන්නේ? අපි යහපත්ද? ඒක ප්‍රශ්නකුත් තියෙනවා. ඒක දැන් අපි කොහොමද මේ නව මුහුණුවරකින් අලුත් ආකල්ප වලින් මේ සමාජ වෙනසට දායක වෙන්නේ? පරිසර හිතකාමී මුහුණුවරක ඔබතුමාම කිව්වා මේ අපිට මේ නිෂ්පාදන පද්ධතිය කෘෂි රසායන වලින් ගලව ගන්න අවශ්‍යයි. හිමින් කරන්න ඕනේ. ඒක කරමින් පොළොව සුවපත් කරමින් කෑම හදාගනිමින් බෙහෙත් ටික හදාගනිමින් ආපහු අර ගමට ගිහිල්ලා එතෙන්ට යන්නේ කොහොමද? අපිට ඒක මේ මෙයාට දරා ගන්න පුළුවන් වේද නූතන මිනිසට මේ පෝලිං වල ඉන්න ගෑස් ටැංකිය බැඳගෙන ගිහිල්ලා පාරවල් හිර කරන මිනිසුන්ට මේක කොහොමද තේරුම් කරලා දෙන්නේ? අපි මං හිතන්නේ ගමගේ මැතිතුමා අපි මේ නිෂ්පාදන ක්‍රමයට ගියොත් නාගරික ප්‍රදේශවල ඉන්න රැකී ආරක්ෂා කරන ජනතාව පෝෂණය කරන්න අවශ්‍ය දේවල් අපට අර ගොවි ජනතාව නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉතින් ඒක අර ඔබතුමා කිව්ව මුල් ප්‍රශ්නට සම්බන්ධයි. කියන්නේ මේ පොසොන් මාසෙනේ පරිසරය පිළිබඳ කතන්දරයේදී ඕකට කීර්ති මහත්මයා කියනවා රාජ්‍ය කියන්නේ සේවා සපයන ආයතනයක් කියලා. ඉතින් ඒක තමයි දැන් මිදුහාමුදුරුව හම්බුනන් පස්සේ තිස්ස
එයා දේවානම්පිය තිසනේ තිස්සට කියනවා මේ පළවෙනි වතාවට රජ කියන වචනේ එයා අහලා නැහැ. රජ කියලා කතා කරනකොට ඒ ගෝත්‍රේ නායකයා මිදුහාමුදුරුව අහනවා මෙයාගෙන්. ඉතින් දේවානම්පිය රජුරු දේවානම්පියතිස්ස කහනවා රජ කියන්නේ කාටද කියලා. ඉතින් මිදුහාමුදුරුව කියනවා ජනං රංජේතිති රජ. යමෙක් ජනතාව සතුටු කරයිද ඔහු රජ නම් වන්නේය. ඒ කෙසේද කියන එකට කියනවා මේ මාසේ පොසොන් මාසෙදී ඒ කියන්නේ ඔබ රජ කියලා කියන්නේ මේ මහ පොළවේ සැරිසරන උරංගයින් වගේම අනික් සත්තුත් ආකාශයේ පියාඹන පක්ෂීනුත් මිනිස් වර්ගයාගෙත් ඔබ පාලකයා නොව ආරක්ෂකයාය කියලා. ඒ නිසා ලංකාවේ පරිසර පද්ධතීන් සියල්ලම සකස් වෙලා තියෙන්නේ මේට අනුව. ඒ කියන්නේ අපි කියනවා මේ පොළොව කියන්නේ මහී කාන්තාව අම්මා. ඒ වගේම තාත්තා කියලා කියන මේඝ වැස්ස ලබා දෙන්නේ ඒ මව ප්‍රජනනය කරනවා. කැලෑ කියලා කියන්නේ අත්තම්ම නැත්තම් කිරියම්මා මේ මහී කාන්තාව ආරක්ෂා කරන්නේ. ගංගා කියන්නේ දූවරු ලංකාවේ. මේ නිසා අපේ ස්වභාව ධර්මයේ පිළිබඳ ඈදිච්ච මහා පරිසර පද්ධතික නියමයක් අප තුළ තියෙනවා පොසොන් මාසේ ලාංකික ජනතාව වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඒක මං හිතන්නේ ඒ මත පදනම් වෙච්ච කර්මාන්තා කුසකර්මයේ කරගෙන ගියොත් අපට පුළුවන් වෙයි අපි එක වචනයක් කිව්වා මේ මිහිතලයේ තුල විනාශ නොවන එහෙම නැත්නම් සර්වකාලීන වූ නිෂ්පාදන ක්‍රමයකට යන්න අනික් රටවලත් මේ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා මම හිතනවා. ඔව් දැන් ඔය නිෂ්පාදන රටාවත් එක්කම වෙනස් වෙන්න අමාරු දෙයක් තමයි මේ අපි නිෂ්පාදන රටාව හදාගත්තා කියමුකෝ. දැන් නිෂ්පාදන රටක හෝ නිෂ්පාදන රටාවත් එක්ක බැඳිච්ච කාරණයක් නේ පරිභෝජන රටාව. දැන් අපි මේ ගලවන්න බැරුව ඉන්නේ ඇලිලා වැතිරිලා ඉන්නේ පරිභෝජන සංස්කෘතියනේ. දැන් අපිට දිගින් දිගටම කොහේ හරි සුදු පාට මොන හරි දියරයක් දිය කරලා දීපුවාම ඒක කිරි කියලා කියපුවාම ඔබතුමාගේ බටු හරක පිළිගන්න බෑනේ. ඒතකොට දැන් අරකම නිල්ලන්නේ. ඒතකොට දියර කිරිසෙම කියලා හරි ලෙඩ වුණා කියලා කියයි. දැන් ආපහු මේ දියර කිරි බිලා මොන හරි ලෙඩක් හරි එනවා කියලා ආයෙ පිටිවිකුණයි. මම මේ කියන්නේ මේ පරිභෝජන මනෝභාවය ඒක හරි වැදගත් දෙයක්. දැන් මේ අපි දැන් බුදුදහම හරහා ඉගෙන ගන්න මේ අතහැරීමනේ. අපි කිසි දෙයක් අපි ගාව තියෙන්නේ නැහනේ. ගන්න රසයත් ඒ වෙලාවේ විතරයි. එතකොට මේ අතිශය කෑදර මේ දේවල් වලට ගිජු කරන මේ මනෝභාවයට අපි එන්න එපා. එතකොට දැන් හෙට කවුරු හරි මේ අබේදානය දෙන මාසේ අපි කවුරු හරි කතා කරලා කිව්වොත් එහෙම නෑ මේ මාසේ අපි මස් මාංශ වලින් වළකින්න ඕනේ. කිව්වොත් එහෙම අපි පෙළපාලි යන්න බැරනේ අපිට කුකුල් මස් දියව් කියලා. මාළු දියව් කියලා අපි යන්න බැරි නෑ. කියන්නේ දැන් අපි එහෙම මේ පරිභෝජන මානසිකත්වය වෙනස් කරන්නේ කොහොමද? ඔබතුමා සිසුන් දහස් ගානකට මේ ගුරුවරෙක් වෙච්ච කෙනෙක් මේ තමගේ ජීවිතේ කොහොමද මේ හදන්නේ මේ මානසිකත්වය? නෑ අපි ඒක දැන් ලෝකෙ හැදීගෙන එනවා. දැන් හුඟක් වෙලාවට අපි හිතන්නකෝ අපේ මේ කීර්ති මහත්මයා ජර්මනි ඉගෙන ගත්තේ නේ. එතකොට හුඟක් වෙලාවට අද ලෝකේ හැම රටකම පරිභෝජන මානසිකත්වය වෙනස් කරගෙන යනවා. ඒක අපි කියනවා mode of thought කියලා. චින්තනය වෙනස් කරනවා. ඒතකොට code of conduct අපේ හැසිරීම වෙනස් වෙනවා. අද හුඟක් යුරෝපීය රටවල් සහ උතුරු ඇමරිකාව අප රටවල නිෂ්පාදනය කරන ලබන කාබනික නිෂ්පාදන තමයි ඒ රටවලට අරගෙන යන්නේ. අර අධිපරිභෝජන නිෂ්පාදන රටාව සහ පරිභෝජන රටාව ඔක්කොම වෙනස් කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා ඉල්ලන්නේ ලංකාවේ කෑම. අරව දැන් කන්නේ නැහැ. තෙල් නැති හින්දා පයින් යන්න වෙයි. තෙල් නැති ඒගොල්ලෝ බයිසිකල් වල යනවා. ලංකාවේ මිනිස්සු බයිසිකල් යන්නේ නැහැ. බයිසිකලින් යන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි වහාම වැඩි කාලයක් දීර්ඝායුෂ පවත්වාගෙන යන්න නම් අපි මේ අධිපරිභෝජන ජීවන ක්‍රමය වෙනස් කරන්නම වෙනවා. ඒකට හේතුව තමයි දැන් හුඟක් වෙලාට දැන්නේ විශ්වවිද්‍යාලාචාර්ය මහාචාර්යවරු එහෙම හුඟක් වෙලාට පිටරට ගිහිල්ලා අධිපරිභෝජන ද්‍රව්‍ය වළඳලා ඒ වගේම කුණ්ඩෝඩු කාලා දරුවන්ටත් ඒක දෙන්න ඉඳලා ඒගොල්ලන් ඒ රටේ ජන්ම භූමිය බවට පත් කරලා එහෙම කටයුතු කරනවා. මම ඒකට ලස්සන තනි වචනයක් කියනවා සැප කියලා වචනයක්. ඔව් සැප කියලා. يعني මේ අපි ළඟා කරගන්නේ අද ඇමරිකා එක්සත් ජනපදයේ වැළඳන පිළිකා ගත්තාම ලෝකයේ අතිවිශාල සංඛ්‍යාවක් පිළිකා හැදෙනවා. ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ මාවත්වල නිෂ්පාදනය කරන ආහාර වර්ග සහ අධිප්‍රාමාණික තෙල් පරිභෝජනයෙන් මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ නිසා ලෝකේ වෙනස් කිරීමේ කාලය අපට පැමිණ තිබෙනවා.
ඉතින් මං හිතන්නේ අපි මේ වර්ගතම 25332ක් වෙච්ච පුංචි රටේ අපි මේකට මේ අර්බුදයත් එක්කම අපි විසඳමු. එහෙම වුණාම අපිට මං හිතන්නේ ආර චින්තනය වෙනස් කරලා සාර්ථක ගමනකට යන්න පුළුවන්. ඒක තමයි අපි බලාපොරොත්තු වෙ යුතු මේ වෙලාවේ. අපි අන්තිම මොහොතේ දැන් මේ දේශපාලන දැන් තාම ඉන්නවනේ අපි ඉස්සරහින් මේ අර අපි එලවන්න උත්සාහ කරන 225 එකට යනවා කියලා අපිට කිසිම විශ්වාසයක් නැහැනේ. කොහොම හරි ආයෙ එනවා. මම හිතන්නේ ආයෙ ඡන්දයක් තිබ්බොත් එහෙම ඔය ඊටත් වැඩි කණ්ඩායමක් එන්නත් පුළුවන්. දැන් අපේ හැටි. ඉතින් මේ ආකෘතියට දැන් මේ අය එහෙම යවන්න බෑනේ. දැන් අපි කියමුකෝ එකත් ප්‍රශ්නයක්නේ. අපිට බැයිද මේ පාලකයා සමග වෙන ගිවිසුමකට යන්න මේක කරන්න කියලා මේක ඉටු කරන්න කියලා. දැන් අපි දැන් ජනතාව පොඩි පොඩි දේවල් කරගෙන හිටියට මේ රටේ කිසියම් නීති පද්ධතිය හසුරවන්න බෑනේ සාමාන්‍ය ජනයාට. ඒකට වෙනම ආයතන දෙනවා. අපිට කෙසේ හෝ මේ ඉහළ ආණ්ඩුවේ දේශපාලනයේ යම් තීරණ වැදගත් වෙනවා. විශේෂයෙන් ආනයන අපනයනට කතා කරොත් ඒ සම්බන්ධ ප්‍රතිපත්ති තියෙනවා. විදේශ සම්බන්ධතා කතා කරොත් ප්‍රතිපත්ති තියෙනවා. බොහෝ අය දැන් කියනෝනේ අපි MCC අසං කරන්න මේ ප්‍රශ්නේ ඉවරයි කියලා. ඒ කියන්නේ එදා අපි MCCට විරුද්ධව කතා කරලා මේ කොරිඩෝ එකක් යනවා රටෙන් කියලා කතා කරපු අය දැන් කියනවා ඒක දීලා දැම්ම නම් අපිට සල්ලි තියෙනවනේ කියලා. මං කියන්නේ එතෙන්ට ජනතාව එනවා. ඒ නිසා අපි මේ දේශපාලඥයා කෙසේ හෝ අපි මෙල්ල කරගත යුතු නැද්ද? මොකක්ද ඒකට ඔබතුමාගේ අපි ඡන්දවලට ඉස්සෙල්ලත් ඔක් කතා කරා මේ ගිවිසුම් ඇති කරමු කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන සමස්ත ආර්ථිකය තුල සියලුම හැසිරීම් සිදු කරනු ලබන්නේ සියලුම කොන්ත්‍රාත් ගනුදෙනු ප්‍රදේශයේ තියෙන සියලුම ගල්වලවල් සියලුම ගෑස් ඊළඟට ස්වීප් ආයතන සියලුම නිෂ්පාදන ධාරිතාවයන් හසුරුවනු ලබන්නේ මේ දේශපාලඥයන් විසින්. වැලි පස් වැව් ඊට පස්සේ ගස් ඊට පස්සේ මොකද කරන්නේ? ඉගෙනගත් ජනතාව රැකියාව සොයාගෙන කොරියාවට ජපානයට වගේ යනවා. මව්වරු ටික ඔක්කොම විශේෂයෙන්ම වහල් සේවය සඳහා මැද පෙරදිගට යනවා. ඒතර ඒ ස්වභාවයේ තේරුම් ගන්න ජනතාව මේ දේශපාලන විරුද්ධව ගිවිසුමින් තොරව ගැටුම් ඇති කිරීමේ ප්‍රවේශයකටපත් වෙනවා. ඒ නිසා ඒ වැළැක්වීම සඳහා මං හිතන්නේ අපි යම්කිසි ක්‍රියාමාර්ගයකට එනවා. ඒ ක්‍රියාමාර්ගය මේ තුල තිබෙනවා. ඒ හින්දා නැවත නැවත මේ වරද නොකරාවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ඓතිහාසිකව අපි කියනවා නම් අපි අවුරුදු 70 ගණක් හෝ 60ක් හෝ 50ක් හෝ අපි කිව්වේ අපි කරමින් හිටියේ මෝඩ කන්නම් අනුවන ක්‍රියාවන් නම් කරමින් හිටියේ අපි ජීවිතේ නඩත්තු කරේ වැරදි විදිහට නම් අපි මේ 2022 වෙනකොට මූණ පාපු සිද්ධිය ඇතුලේ අපි තේරුම් ගත්තා නම් ඉතිහාසයේ අපි කරගත්තේ අනුවනකම් කියලා 2023 24 25 වෙනකොට අපි මේ අනුවනකම් වලින් අයින් වෙලා තියෙන්න ඉපේ. එතකොටනේ අපේ ජීවිතය හම්බෙන්නේ. අලුත් සමාජය හම්බෙන්නේ. අලුත් ආකෘතිය හම්බෙන්නේ. ඒ නිසා අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබටත් මටත් කිසි වෙනසක් නැහැ. අපිත් පොලිමේ ඉන්නවා ඔබත් පොලිමේ ඉන්නවා. ඒ නිසා අමාරුවෙන් තෙල් ටික හොයාගෙන ඔබ කොහේ හරි යනවා ඇති අපිත් ඔබ ගාවට එන්නේ අමාරුවෙන් ඒ අමාරුකම විඳගෙන. ඒ නිසා අපි මේ සමාජයේම ඔබ හා ගැටෙන මිනිස්සු නිසා ඔබටත් මටත් තියෙන ප්‍රශ්නයටයි මේ කතා කරන්නේ. අපි මේ එකතු වෙලා මේ රට මෙතනින් එහාට අරගෙන යන්න කටයුතු කරමු කියන ආරාධනය කරනවා. මේ සියල්ලට කලින් අපි ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න කලින් ප්‍රශ්නේ හරියට කියව ගත්තද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් අපිට උත්තරේ වැරදි. ඒ නිසා ඓතිහාසික උත්තරේ වැරදුනා නම් අපි අසමත් වුණා නම් දැන්වත් අපි සමත් වෙන්න අපි හොඳට ප්‍රශ්න කියව ගන්න ඕනේ. නිසා වඩා ඔබට තේරෙන තැක් අපි මේක කියනවා ජාතික නිෂ්පාදන පද්ධතිය අරබුදයෙන් ගලව ගමු. මේක අපේ රට, මේ පොළව, ගහකොළ සියල්ල අපේ රට. ඒ නිසා අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපි මේ මොහොතේ අපේ ගෙවත්තේ යම් යම් භෝග ටිකක් හිටව ගන්න අවශ්‍යයි. මොකද රජයෙන් ඒක කරන දේ බලා ඉන්න නැතුව කරුණා කරලා ඒ දේ කරන්න කියලා අපි ජනතාවෙන් ඉල්ලා සිටින්න ඕනේ. මෙතන සිංහල බෞද්ධ පිරිස මේක බලන නිසා උදේ හවස පිරිත් ටිකක් කියන්න අවශ්‍යයි. ඔබතුමාගේ දුරකථන අංකය නැවත වතාවක් අපිට කතා කරමින් ඉල්ලා සිටිනවා අපේ උපපාලක මැදිරියට. කරුණාකරලා අංකය ඔහොම කියන්න කැමති නම් අපි කැමති 0.712 424යි 0.28 නැවත වතාවක් 0.712 424යි 0.28 බොහොම ස්තුතියි ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහත්මයා. ඔබතුමාගේ ඒ පණිවිඩය අපිට වටිනවා. ඒත් එක්කම සම්මානිත මහාචාර්ය HM.DR හේරත් මහත්මයා බොහොම පිං මේ ප්‍රසන්න මාසයක ඇවිල්ලා තාම ප්‍රසන්න වදන් ටිකකින් අපේ ජනතාව අවදි කළාට හිතතුනේ ඔබ නැවත හිතන්න මේ ප්‍රසන්න වූ මාසයයි
අනුබුදු මහරහතන් වහන්සේ අනුබුදු මාහිමියන් වහන්සේ දෙසූ බණ සිහි කැඳවන මාසයයි මේ පරිසර දිනය ළඟයි අපි ඉන්නේ. මේ පරිසරයේ අපි කිසිවෙක් අයිතිකරුවන් නොව බාරකරුවන් බව සිතන්න. අපි අනාගතෙන් ණයට ගත්ත පොළොවක ජීවත් වෙන්නේ. ඒ නිසා අනාගත නූපන් උපන් පරපුරට අපි මේ පොළොව ආපහු බාර දෙන්න ඕන. පුළුවන් නම් විස තේනවා නම් පිරිසුදු කරලා බාර දෙමු. ජලයේ වස තේනවා නම් ඒ වස අයින් කරලා පොඩි උන්ට වතුර දෙමු. හුස්ම ගන්න හුස්මේ වස තේනවා නම් මේ වාතය පිරිසුදු කරමු. ඒක අපේ යුතුයකම. ඔබට ජයග්‍රාහී හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි යනවා නිනාද සජීවී සංවාදයෙන් ආය ඔබ බලන්න ලබන සිකුරාදා දෙන බලාපොරොත්තුෙන් ඔබට තිරුවන් සරණයි.